ජනෙල් අරගන්න. අපරේලා වරලා ජනෙල් අරගන්න. එතකොට පුළුවන් ටිකක් ඒ. You may open the windows. අපරේලා වරලා හොඳට. Hallelujah. Hallelujah. Hallelujah කියන්නේ. Hallelujah. නැකිట్లా ඉන්න හැම කෙනෙක්ම hallelujah කියන්නේ. නිදාගෙන ඉන්න අයත් hallelujah කියන්නේ. ඒක මම විහිළුවට කිව්වේ මොකද අපිට තියෙන්න ඕන ප්‍රීතියක් නේද? දෙවියන් වහන්සේ තුල ගමන් කරන අය හැමදෙස්සම ප්‍රීතියෙන් ගමන් කරන්නේ. හalleluya. ස්වාමීන් වහන්සේ යහපත්. උන්වහන්සේ කියනවා ඊයේ අදත් සදාහටම උන්වහන්සේ එක හා සමානව අපිත් එක්ක ඉන්නවා කියලා. හalleluya. God is good. Yesterday, today, and tomorrow, He is the same. ස්වාමීන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. There is nothing that God cannot do. ඔබ දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතය දෙනවා නම් දෙවියන් වහන්සේ ඕනෑම දෙයක් ඔබගේ ජීවිතේ කරන්න සූදානම්. If you are willing to give your life to Christ, He is willing to do everything in your life. ඒක තමයි ස්වාමීන් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා තියෙන්නේ. That is why Jesus came into this world. ස්වාමීන් වහන්සේට දෙන්නා වූ ජීවිතය දෙවියන් වහන්සේ ලස්සන කරන්න යනවා. With the life which you give to Christ, He can make it. අර ඔබගේ ජීවිතය ලස්සන වෙලා නැත්නම් If your life is not beautiful, ඒක ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. that is not a God's problem. මොකද උන්වහන්සේ කියනවා මම නුඹ මව් කුසට එන්නත් ප්‍රථමයෙන් මම ඔබව කැඳවගත්තා. Because God says, I know before you were formed in your mother's womb. මම ඔබව තෝරාගෙන පත් කරගත්තා. He said that I had been chosen and I had been set you. දැන් ස්වාමීන් වහන්සේ කියනවා මනුෂ්‍යව උන්වහන්සේගේ සමානත්වයට මැවුවා. God says that He had made man into His likeness. මනුෂ්‍යව සමානත්වයට මවලා උන්වහන්සේ මේ ලෝකේ තියෙන හැමදේම ඒ මවපු මනුෂ්‍යයට තමයි දුන්නේ. God made the man into according to His likeness and He gave everything in this world to him. එහෙනම් අද ඔබට මොන හරි නැහැ කියලා ඔබට හිතෙනවා නම් So if you are lacking anything in your life, අද ඔබගේ ජීවිතේ සම්පූර්ණ නැහැ කියලා ඔබට හිතෙනවා if නම් you think that my life is not complete, ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතය නැතිකම. the reason why you feel uncomfortable in your life because you are lacking Jesus. අද අපි බලන්න යනවා ස්වාමීන් වහන්සේ ඇයි අපේ ජීවිතේට නැත්තේ කියලා. Today we are going to see why we don't have Jesus. ඒකට in එක our life. හේතුවක් අපි බලන්න යනවා. We are going to see one reason for that. එක හේතුවක් තමයි The number one reason, අපි අපේ ජීවිතේ මේ සමාව දීම අපේ ජීවිතේ නැහැ. in our lives we don't have that the ability of forgiving. මේ සමාව දීම අපේ ජීවිතේ නැති වුණොත් දෙවියන් වහන්සේට බැරුව යනවා අපේ ජීවිතේ යහපත් කරන්න. If we don't have the habit of forgiving, Jesus cannot live in us. හalleluya. Hallelujah. ඒ නිසා අපේ ජීවිතේ මේ සමාව දීම කියන එක තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ වචනේ අනුව. So we have to forgive each and everyone according to the word. අද ගොඩක් අයගේ ජීවිතවල මේ සමාව දීම නැතු යන්නේ සමාව දීමට ගොඩක් අය අකමැති. Most of the people, they don't like to forgive. ඉතින් ඒක නිසා අද ගොඩක් අයගේ ජීවිත දෙවියන් වහන්සේට සාරවත් කරන්න බැරි වෙලා තියෙනවා. So God cannot fulfill His promise in their lives. හalleluya. Hallelujah. අපි බලන්න යනවා පළවෙනි බයිබල් පදයේ දෙවියන් වහන්සේ තුල. Let's read the verse. යොහාන් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 12 ඉඳලා 14. Book of Gospel of John, chapter 15. 15 ඉඳලා 12 ඉඳලා 14ට John. Chapter 15, verse beginning from verse 12. ආමෙන්. Amen. මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුය. යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත. අද අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතේ තියෙන්නේ අපිට ප්‍රේම කරන අය විතර අපි ප්‍රේම කරන්නේ. John chapter 15, verse 12. My command is this: love each other as I have loved you. Greater love has no one than this, that He lay down His life for His friends. මම ප්‍රේම කරොත් මම ඔහුට ප්‍රේම කරනවා. The worldly love is this: if He loves me, I will love them. ඇයි? Why? මට එයා මාව ගණන් ගන්නේ නැහැ. Because they say He ignores me.
ඒක නිසා මම එයාට ප්‍රේම කරන්න යන්නේ නැහැ. Because he doesn't respect me, so I'm not going to love them. නැත්තම් එයා මට ආදරය කරේ නැහැ, ප්‍රේම කරේ නැහැ. If not, the world will say he's not loving me, so I can't ඒ love නිසා මම him. එයාව අතාරිනවා. So for this reason, I'm going to leave him. කවුරු හෝ වේවා. It may be whoever. අපි අතාරින්න ලෑස්ති. We are willing to leave them. අපිට ප්‍රේම කරන්න නැත්තම්. Those who are not loving us, we are willing to නමුත් leave ස්වාමීන් them. වහන්සේ කැමැත්ත ඒක නෙමෙයි. But God's will is not that. ස්වාමීන් වහන්සේ කියනවා නුඹට ප්‍රේම කරන්නේ නැති මනුස්සයට ඔබ ප්‍රේම කරන්න ඕනේ. ඒක God තමයි is මගේ saying, කැමැත්ත. those who are not loving you, you must love them. That is the greatest අද මේ commandment. ලෝකේ විනාශ වීමට හේතුව ඒක තමයි. That is why this world is getting අද evacuated day by මනුෂ්‍ය day. ආත්මාර්ථකම් The මනුෂ්‍ය people වෙලා. have been become selfish. කවුද මට ප්‍රේම කරන්නේ? එයාට විතරයි මම ප්‍රේම The කරන්නේ. people, they love those who love them only. කවුද මට කතා කරන්නේ? මම එයාට විතරයි කතා කරන්නේ. Those who speak with me only, I will speak with them. ආදරය කියන්නේ මොනවාද කැපවීමක්. Charity means it's a sacrifice. ඒක කැපවීමක්. It is a ඒක sacrifice. අනිත් මනුස්සයාගේ දුර්වලකම තේරුම් අරගෙන ඒ දේ තුල තමන්ට ගොඩක් ලොකු කැපවීම කරන්න පුළුවන්. And we have to understand how weak they are, and we have to complete and we have to commit ourselves. ස්වාමීන් වහන්සේ මේ පොළවට ආවෙම ඔබට මට තියෙන ආදරය නිසා. Jesus came into this world because he loved me and you and me. ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා ඔබගේ මගේ අඩුපාඩු. Jesus knew that your fault and my faults. දැන් මෙතන මේ කට්ටිය ඔක්කොම හිටෙව්වොත් If we ask each and everyone to stand කවුරු up, හරි ඉන්නවද මේ කහ උසට ඔක්කොමලා ඉන්නවද? do you think each and every one of you නෑ are පඩි in the පෙළවල same level? කට්ටිය ඉන්නේ. We are in a various different size. ඒක ලෝකාකාරයෙන් දකින්න. That is the way how we see නමුත් the අපි worldly eyes. අපි අතුලාන්තයෙන් බලනවා. But when we see from our inside, මේ එක එක්කෙනාගේ ගතිගුණ එක එක්කෙනාට සමාන වෙනවද? each and every one of us has different kinds of various kind of qualities. අදහස් කාටවත් සමාන වෙන්නේ නැහැ. Each and every one, we don't have the same opinion. මේ පොළවට ඔබ වගේ එක්කෙනා ඉන්නේ. In this world, there is only one person. It is you. ඔබ වගේ හිතන එක්කෙනා ඉන්නේ. There is only one in this world who thinks ඔබ like වගේ you. කටයුතු කරන එක්කෙනා ඉන්නේ. There is only one who work and acts like you. ඔබ වගේ වැඩ කරන එක්කෙනා ඉන්නේ. There is only one who acts like you. එහෙනම් අපිට මොනවද කරන්න තියෙන්නේ? Then what we have to do? අපිට තියෙනවා මේ ලෝකෙට උචිත විදිහට ජීවත් වෙන්න. Then we have to live according to the world. අපේ සමාජයට උචිත විදිහට ජීවත් What වෙන්න. suits to our society. අපේ පවුලට උචිත විදිහට අපිට Which ජීවත් suits වෙන්න. to our family. ගොඩක් කරාට අපේ ජීවිතේ හොඳ දේවල් අපිට ගොඩක් කරාට කැප කරන්න වෙනවා. Most of the time we have to sacrifice our own benefits for our family. අපේ යහපත් දේවල් අපිට කැප කරන්න වෙනවා. Sometimes we have to sacrifice our good things. ඇයි ඒ? Why? අපේ ජීවිතේ යහපත් කරගන්න. In order to make our lives beautiful. මගේ ජීවිතේ මගේ ජීවිතේ විතර නෙමෙයි මම හැමතිස්සෙම හිතන්න ඕනේ අනිත් කෙනාගේ ජීවිතේ මම කොහොමද යහපත් Not to කරගන්නේ. make my life only comfortable or to make other people comfortable. අර ඒක තමයි ඔබ මගේ පවුල තුල යම් ආදරයක් දකිනවා නම් ඒ ආදරේ හේතුව තමයි කැපවීම. If you see love in my family, because that we had been committed for our මගේ to පැත්තෙන් love. මම හැමතිස්සෙම හිතන්නේ කොහොමද මම මගේ පවුලේ අය සතුටෙන් තියන්නේ. In my side, I always think how to make my family happy. කොහොමද මගේ පවුලේ අය හැමතිස්සෙම සමාදානයෙන් තියන්නේ. How to keep my family always peacefully. ඒක තමයි මම හැමතිස්සෙම හිතන්නේ. That is why I always think. මගේ වචන වලින් බංගකලට මගේ දරුවන්ගේ මගේ භාර්යාගේ වචන වලින් මගේ සිතට දෙන්න පුළුවන්. I may get hurt from my family with my wife and my children. නමුත් මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ මගේ වචන වලින් ඒගොල්ලන්ගේ සිත රිදෙන්න හොඳ නැහැ. But always I try not to make them hard on my ඒක words. තමයි මම කියන මනුෂ්‍යයා. That is me. ඒක තමයි අපේ අතරේ තියෙන්න ඕනේ. That is what we must complete. ඒක අපි හැම එක්කෙනා අතරේ මේක තියෙන්න ඕනේ. We must each and everyone we have to මගේ have this පවුලට quality. කොහොමද මගේ පවුලට උචිත විදිහට මම කොහොමද ජීවත් How do වෙන්නේ? I have to live according which is අපි good for my සමාජයට එන්න family? ඉස්සෙල්ලා අපි ඒ දේ ගමු. Before we come to the church, we have to take that. ඒක තමයි අපි බලන්න ඕනේ. We have to see that. හැමතිස්සෙම ඔබ සමාදානය ඇති කරන කෙනෙක් වෙන්න ඕනේ. You have to be a peacemaker. හැමතිස්සෙම ඔබ සමාව ගන්න කෙනෙක් වෙන්න ඕන. Always you have to forgive and you must ask forgiveness. මම කරාට දැන් මම මොන හරි දෙයක් උපදේශයක් දුන්නොත් ඒක මම කරාට මගේ ගෙදර අය පිළිගන්නේ නැති If වෙන්න I පුළුවන්. admonish my family member, they may not accept that. ඒක මම එකපාරක් කියනවා. I will say once ඒක දෙපාරක් කියනවා. and I will say it ඒක twice තුන්වෙනි පාරක් කියනවා. and I will repeat it ඒක the third පිළිගන්නේ time. නැත්තම් And if they don't හරි accept, ඔයගොල්ලෝ හරි කියලා එක මම then ඉන්නවා. I say, okay, you are right. ඒක තමයි
අපිට කරන්න පුළුවන් කැපවීම. That is the commitment that we can do. ඒක නිසා ඔබගේ මගේ ජීවිතේ මේ කැපවීම තියෙනවා. So we have to commit our සමාව lives. දීමේ ගතියක් ඔබගේ මගේ We must have that Hallelujah. habit of forgiving. මම මේ සමාව දීමේ මේ දේශනාව නෙමෙයි මම ඊට හාත්පසින් දේශනාවක් මම පළවෙනි පාර ජර්මන් දේශයට ගිය වෙලාවේ මට දේශනා කරන්නට සිදුවා. When I was in German, I preached on the same sermon, forgiving, and in a different way. දැන් මම මෙතෙන්ට ආවෙත් මේ සමාදානය ගැන කතා කරන්න නෙමෙයි. I didn't come here to speak about the peacefulness. නමුත් මෙතෙන්ට ආවට පස්සේ ස්වාමීන් වහන්සේගේ ආන්තරණ වහන්සේ කියනවා සමාව දීම මෙතන ඉන්න බොහෝ දෙනෙක්ගේ අතර විතරක් නෙමෙයි මේ අන්තර්ජාලය බලාගෙන ඉන්න අයගේ ජීවිතවල මේ සමාව ජීවේ ගතිය නැති නිසා ඔහුගේ ජීවිත විනාශ වෙනවා. When I came and stood here, the Holy Spirit said, "You must preach on the sermon, forgiving." අපි හැමතිස්සෙම බලාගෙන ඉන්න ඕනේ සමාව දීමේ ගතිය. Always we had to remain to ඉතින් මම forgive each ඒ other. ජර්මන් දේශයට ගිය වෙලාවේ When I was in German, මම දැක්කේ ලංකාවේ LTT එකට සම්බන්ධ වෙලා හිටපු ඒ පවුල් වල සහෝදරයන් මත මම දැක්කා. when I was in German, I had met so many people who had been involved in the battle of එක LGBT. සිංහල කෙනෙක් මම දැක්කේ. And I didn't see anyone, any Sinhalese. මම තමයි ඒ සභාවට majority. ගිය පළවෙනි සිංහල මනුෂ්‍යයා. I am the first preacher who went to that church as a Sinhalese person. ඒගොල්ලෝ හිතාන ඉඳලා තියෙනවා කවදාකවත් අපේ සභාවේ සිංහල කෙනෙක් ඇවිල්ලා දේශනා කරන්න හොඳ නැහැ. They had in their minds, they had set their mind that they will not welcome any single pastor to their ඒක නිසා මොකද church. උනේ? So what happened? සභාවෙන් හතරෙන් එකක්වත් කට්ටිය ඇවිල්ලා ගියේ නැහැ. ඒ ආපු කට්ටියත් ස්ත්‍රී උදවිය පමණයි. When I went there were few people were present because other people they refused to මම come. දේශනා කරා. And I preached on the මම sermon. සමාව ගන්න ඕනේ කියලා දේශනා කරා. I preached on the sermon. අපි හැමදේටම සමාව දෙන්න ඕනේ කියලා දේශනා I preached on the sermon. We must forgive each and ඒගොල්ලන්ට everyone. වෙනත් ආකාරයේ දේශනාවක් මම දේශනා කරා. I preached the sermon on forgiving in a different way. ඒ දේ තුල In that sermon, මම ඒ දේ දේශනා කරලා ඉවරුනාට පස්සේ after I preached on the අර sermon, ආපු සහෝදර සහෝදරියෝ ඔක්කොම ඇවිල්ලා මාව බදාගත්තා. those people they came and just they embraced me. ඒගොල්ලෝ මට ආදරය කරන්න ගත්තා. They started to love me. ඒගොල්ලෝ මට ප්‍රේම කරන්න ගත්තා. They started to love me and they started to accept me. ඊට පස්සේ අපි ඊට පස්සේ මම මතකයි අපි දෙන්නම ගියා සහෝදරිය අම්මා ගියා නේද? වත් ගියාද නැහැ නේ? සාරසිරයන් නම්බුන්නේ. මම දැන් මෙතන ඉන්නේ එක්කෙනයි නේ ගිය කට්ටියගේ. ඔව් අපි 13 දෙනෙක් අපි ගියා ඒ ස්ථානෙට. For the next sermon we went like ඊට පස්සේ ඒගොල්ලෝ දැක්කනේ කිසි 13 වෙනසක් දැක්කේ නැහැ. 13 people from our church. කිසි වෙනසක් දැක්කේ නැහැ ඒ අයගේ. But second time, ඉස්සෙල්ලා ඒගොල්ලන්ට හරියට අර සිංහලයි කියන්නේ නෑට අඳුකොළ වගේ තමයි. before they hated Sinhalese ඊට people. පස්සේ ඒගොල්ලෝ ගොඩක් ආදරය කරන්න ගත්තා. For the second time they අදටත් loved us ඒගොල්ලෝ so much. අන්තර්ජාලයෙන් මගේ මාත් එක්ක ඒගොල්ලන්ගේ Even කතා today they කරනවා. connect with us. හැබැයි භාෂාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. But we have a problem with ඒ the නිසා තමයි language. ගොඩක් වෙලාට ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න බැහැ. Because of the language that we මොකද ඒගොල්ලෝ can දන්නේ දෙමළ භාෂාව පමණයි. only they speak Tamil. ඉතින් ඒක නිසා නමුත් ඒගොල්ලෝ ලොකු වෙනසකට ආවා. But their life has been changed. ඔබගේ ජීවිතේ වෙනස් වෙන්න ඕන. Your life must be ඔබගේ changed. ජීවිතේ සමාව දෙන්න ඇති කොටස් තියෙනවා. There are places in your මේ life that කොටස් you don't ඔබගේ forgive. ජීවිතේ තියෙනකන් දෙවියන් වහන්සේට බෑ ඔබට ආශිර්වාද කරන්න. Until that habit which you have that you ඔබ are unable to තීරණයක් ගන්න forgive, ඕන ඔබගේ ජීවිතේ. you must take a මම අද decision. දවසේ මගේ ජීවිතේ වෙනස් කරගන්නවද නැත්නම් මේ යන විදිහට හැමදාම මගේ ජීවිතේ මම You ඊළඟ must කාලකන්ණි take a decision කරගන්නවා. that I'm going to change my life or you are going to continue the same. Hallelujah. Hallelujah. ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? What did God say? තමාගේ ජීවිතේ දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත. Greater love has no one than this, that he laid down his life for the other. මා for Israel. නුඹලාට ආඥා කරන දේ නුඹලා කරනවා My නම් commandment is this. නුඹලා මගේ මිත්‍රයෝ. If you obey my Hallelujah. commandments, you will be my මම friend. ආඥා කරන දේ කරන මනුෂ්‍යයා විතරයි මගේ මිත්‍රයා. God is saying, if you do what I command, you will be my friend. ඒ දෙවියන් යේසුස් වහන්සේ කියන්නේ මට. Jesus is speaking to me. දෙවියන් වහන්සේ කියන්නේ Say, යේසුස් God, වහන්සේ Jesus, එහෙම කතා කරේ Jesus is speaking මටයි. to me. අයියෙන් කියන්න ඕනේ. යේසුස් වහන්සේ එහෙම කතා කරේ මටයි. දැන් ඔකට කියන්න පුළුවන් යේසුස් වහන්සේම කියනවා මට ප්‍රේම කරන්න නැති එක්කනට ප්‍රේම කරන්න කියලා. දැන් යේසුස් වහන්සේ කියනවා මගේ ආඥා පිළිපදින්න නැති එක්කනට පිළිපදින්න නැති එක්කන මගේ මිත්‍රයෙක් නෙමෙයි කියලා. යේසුස් වහන්සේම පරස්පර විදියට කතා කරනවා කියලා ඔබ කියනවා නෑ. යේසුස් වහන්සේ ඒ කතා කරන්නේ මටයි.
Hallelujah. මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ කියලායි. Jesus wants you to change your life. Hallelujah. ඔබ යන්නා ක්‍රමය වෙනස් කරන්න ඕනේ ඔබගේ ජීවිතය සාර්ථක වෙන්න. The life which you are living, He wants it to be changed. අපි මතේ පොතේ 6:14 අපි බලමු. Matthew chapter 6 verse 14 and 15. මේක ස්වාමීන් වහන්සේගේ යාක්ෂාවේ තියෙන කොටස. මක් නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්න වුනම් නුඹලාගේ ස්වර්ගීය වූ පියාණන් වහන්සේ නුඹලාට කමා කරනසේක. Matthew chapter 6 verse 14. For if you forgive men when they sin against you, your heavenly Father will also forgive you. අපි කී දෙනෙක් ස්වාමීන් වහන්සේට කියනවාද මගේ වෙච්ච වැරද්දට මට සමාව වෙන්න කියලා? How many of you we say, Lord, forgive me for the sins which I කී commit? දෙනෙක් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවද? How many of you are with me? මාත් එක්ක ඉන්න හැම කෙනෙක්ම මගේ මූණ දිහා බලාගෙන ඉන්න ඕනේ. If you are with me, you must අර පිටිපස්සේ ලයිට් එකක් දාන්න just look මට at me. එළිය මැද ඔයගොල්ලන්ගේ මූණ. Just turn on the lights අර because I පාරේ can't යන්නේ see එළිය you. ඊට වැඩිය මේ වෙලා මේගලා දින හරි. හalleluya. මගේ මූණ දිහා බලන්න ඕනේ හැම කෙනෙක්ම. මන් දිහා බලාගෙන ඉන්න ඕනේ. Just look at me. මම කතා කරන්නේ ඔබටයි. I'm speaking to මම you. කතා කරන්නේ ඔබගේ ආත්මයටයි. I'm speaking to your මම කතා soul. කරන්නේ දෙවියන් යේසුස් වහන්සේ ඔබගේ ජීවිතය වෙනස් කරන්නයි. I want you, God, to change your life. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය වෙනස් කරන්න ඕනේ. Jesus is willing to change your ඔබගේ life. ජීවිතේ නව පිටුවක් ඇරෙන්න ඕන. He's going to turn another page in your life. ස්වාමින් වහන්සේ කොහොමද මාව මේ පොළවේ ඉන්න කැමති උනේ? ඒ විදිහට මම ගමන් කරන්න How ඕනේ. does God wants you to live in this earth? ඒ විදිහට තමයි අපි ගමන් කරන්නේ. That's how we should walk in this ස්වාමින් earth. වහන්සේට කැමති විදිහට ඔබ ගමන් කරන්නේ නැත්තම් If you are not walking the way how God wants, මේ ලෝකෙ දෙන්නයි ඉන්නේ. there are two people in this world. දෙන්නයි ඉන්නේ. There are- ස්වර්ගයේ අධිපතියයි. one is in heaven. ස්වර්ගයේ අධිපතියයි. ස්වර්ගයේ අධිපතියයි පොළවේ අධිපතියයි. The God of heaven and the God of this earth. හalleluya. Amen. ඔබ කාටද යටත් වෙන්න කැමතිද? To whom you are going to be ස්වර්ගයේ going to surrender අධිපතියට යටත් yourself? වෙනවද මේ පොළවේ අධිපතියට යටත් වෙනවද? Are you going to surrender yourself to God, or are you Hallelujah. going to surrender your life to the ඔබ God of this world? අනිවාර්යෙන් ස්වර්ගයේ අධිපතිය දෙවියන් වහන්සේ නැත්නම් යේසුස් වහන්සේට ඔබ යටත් වෙන්න ඕනේ. You must surrender yourself to Jesus. නැත්නම් ඔබට මේ ජීවිතේ කොච්චර අමහිරිද? If not, your life will be මේ bitter. ජීවිතේ ඔබට කොච්චර තිත්තද? You know how bitter this life මේ is. පොළවේ ඔබ යහපත බලාපොරොත්තු වෙන්න එපා. Don't accept good things in this world. මම දැම්ම දවස් 3කට ඉදිරි ඉස්සෙල්ලා මැසේජ් එකක් 3 days ago that I posted. ස්වාමීන් වහන්සේ මේ පොළව ස්වර්ගයක් කරන්න නෙමෙයි ආවේ. God, Jesus didn't come to this world to make this world as heaven. ඔබට ස්වර්ග රාජ්‍ය දෙන පිණිසයි ආවේ. He came to this world to give you. Hallelujah. Hallelujah. අපි මේ පොළව ස්වර්ගයක් වෙන්න බලාගෙන ඉන්නවා නම් If you are waiting until this world get to heaven, එහෙනම් ඔබට යන්න වෙන්නේ අර යෝහා විත්නස් එකට තමයි. so if you want this world to be a heaven, you have to go and ඒගොල්ලෝ මේ join පොළව Jehovah's ස්වර්ගය Witness. කියලා තියාගෙන මේකේ හොඳට කාලා බීලා Because they think this Independent world is the ජීවත් heaven, වෙනවා. so they eat and drink and they live their life the way they want. ඒිට වැඩිය මේිට වැඩිය දුකක් නැති දක්මිටි කෑමක් නැති ඇඬීමක් නැති වැළපීමක් නැති තැනක් තමයි ස්වර්ග රාජ්‍යය කියන්නේ. Jesus had made a perfect place for you that is called heaven. කවුරු හරි කියනවනේ නෑ ස්වාමීන් වහන්සේ ආවේ මේ පොළොව ස්වර්ග රාජ්‍යයක් කරන්න නම්. Even someone is saying, no, Jesus came to this world to make this world as heaven. එහෙනම් ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අවුරුදු උන්වහන්සේ ඇවිල්ලා ගිහිල්ලා දැන් අවුරුදු 2000ක් වෙනවා. So Jesus came and he went back to heaven 2000 years ago. එහෙනම් 2000ක් ගිහිල්ලා ස්වර්ග රාජ්‍යයක් කරා නෑනේ පොළොව. Then why this world didn't become as a heaven? තාම මේ පොළොවේ තියෙන දුක කඳුල වේදනාව. Still we have sorrow, pain and all ඊට sorts of වැඩිය things. දෙයකට ඔබ යනවද නැත්නම් මෙතනින් ඔබ සදාතන ජීවිතයට ගිහිල්ලා හැමදාම ස්වාමීන් වහන්සේක ජීවත් වෙන්න යනවා. Are you going to fall in traps more and more? Are you going to go with මේ God? දේ කරන්න නම් ඔබ අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ තුළ උන්වහන්සේගේ කැමැත්ත කරන්න. If you want to get to heaven, you must do the will of God. ස්වාමීන් වහන්සේ කියනවා මක්නිසාද නුඹලා මිනිස්සුන්ට ඔවුන්ගේ වරද කමා කරන්න ඕන නම් Jesus is saying, for if you forgive men when they sin against you, නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ නුඹලාට කමා කරනසේ. your heavenly Father will also forgive you. අද අපි කැමති නෑ මිනිස්සුන්ට කමාව දෙන්න. Today we don't like to forgive each other. ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා
කමාව දෙනවා නම් පමණයි නුඹගේ පාපයට කමාව දෙන්නේ. Jesus is saying, if you forgive, only I will forgive your sins. හalleluya. Amen. අපිට අනිවාර්යෙන් කරන්න වෙලා තියෙනවා අපිට වැරදි කරපු මනුස්සයට කමාව දෙන්න. We must forgive each and everyone who ආගරණ ඔබ has done ඉන්නේ මේ wrong to වෙලාවේ us. මගේ ජීවිතේට මෙච්චර හානි කරපු මනුස්සයට මම කොහොමද ස්වාමිනී කමාව දෙන්නේ කියලා. You may think those people who have destroyed my life, how can I forgive them? මගේ ජීවිතේ මෙච්චර විනාශ කරපු මගේ ස්වාමි පුරුෂයා භාර්යාව නැත්තම් මගේ යාළුවා එහෙලිය මගේ අම්මා තාත්තා මගේ සහෝදරයා දුව පුතාට මම කොහොමද කමාව දෙන්නේ You කියලා may think ඔබ those මේ people වෙලාවේ who have හිතාගෙන ඉන්නවා. ruined my life totally. It may be your wife, it may be your children, it may be your friend. You may think, how can I forgive නමුත් them? ස්වාමීන් වහන්සේ කිව්වා නම් නුඹ කමා කරනවා නම් පමණයි මම නුඹට කමා කරන්න කියලා. එහෙනම් But you නුඹ have කමාව to අනිවාර්යෙන් obey the දෙන්න word ඕනේ. and commandments of the Lord. He said, if you forgive them, only I will forgive you. අනිවාර්යෙන්ම දෙන්න ඕන. So we must forgive them. හalleluya. Hallelujah. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. That is under no circumstances we have to forgive ඒ them. තමයි ස්වාමීන් වහන්සේ කැමැත්ත. That is the will of God. ආමේන්. Amen. හalleluya. Hallelujah. අපේ ගෙදර පල්ලෙහා ඉන්නවා ගෑනු කෙනෙක්. We have a neighbor. කොහෙද එයා රට මොකද්ද? ඇල්බේනිස්. She's from Albanese. අපිට හරි කරදරයි යාගේ. We have so many troubles from her. අපි කිනුත් එයාට කරදර වෙලා And තියෙනවා. also she has so many troubles from us. එයාගෙනුත් අපිට කරදරයි. Also she gives so many troubles. ගෙදරට කාටවත් එන්නේ නැහැ. She doesn't let anyone to come to ළමයෙකුට our දුවන්න house. නැහැ. She doesn't let our පොඩි children play ළමයෙකුට around. නටන්න නැහැ. She doesn't let our හැමතිස්සෙම children run උඩට around. ඇවිල්ලා බයිනවා කරනවා. She always comes to our house and දැන් මේ complains. මිනිස්සාව දැක්කම මට හරිම මනුස්සයා දැක්ක වෛරයක් ඇති වෙනවා. Whenever I see her, I just get pity on her. මට විතරක් නෙවෙයි මගේ දරුවන්ට යාව දැක්කම වෛරයක් ඇති වෙනවා. Not only me, even our children, when we see her, we ඒකට get වැඩි pity. ආපහු මගේ භාර්යාවට යාව දැක්කම ලොකු තරහක් Not ඇති වෙනවා. even me, when my wife sees her, she gets pity. දැන් මේ වගේ යන්න පුළුවන්ද? Can we walk in this way as a Christian? දැන් සති දෙක තුනකට ඉස්සෙල්ලා 2-3 weeks ago, මම මොනවද කරේ? but I did. මම එක දවසක් මොනවද ලිෆ්ට් එකට එන්න යද්දි Once I was trying to get into the elevator. දැන් ලිෆ්ට් එකේ අනිවාර්යයෙන්ම යන්න පුළුවන් එක්කෙනාටයි. Only one person can මට ඒ use දේ the කරන්න පුළුවන්කම elevator. තිබ්බා. I could මම do ලිෆ්ට් එකට that. කතා කරලා හිටියා. I just called the lift. ඒ කතා කරලා මං ඉඳගෙන ඉඳි මේ මනුස්සයාත් ඇවිල්ලා හිටගත්තා. While I was waiting for the elevator, also she මම came. හැල්ල බලන්න ගියේ නෑ. I didn't turn මම around. පාඩුවේ හිටියා මෙහෙම කරගෙන. I just kept ඇයි එයත් එක්ක මට තරහක් තියෙනවා. because I'm angry with her, so I doesn't want එයත් to එක්ක talk මට to her. තරහක් තියෙනවා. I doesn't want to see her because I'm angry with her. පැහැදිලිද ඔයගලන්ට මං Do you කියන්නේ? understand what I say? අපි කමාව දෙන්න ඕනේ. We must forgive අපිට each other. කරන්න බැරි මනුස්සයට තමයි අපි කමාව දෙන්න ඕනේ. The thing what we can be peaceful with someone. මාත් we එක්ක have to ඉන්න do අය that දන්නවා we මම can. කොහොමද මනුස්සයට කමාව දෙන්නේ කියලා. Those who are with me, you know how I forgive each ඔයගලන්ට වැඩි other. හොඳට මගේ භාර්යාව දන්නවා. More than you all, my wife now. So. Hallelujah. Amen. දැන් මොකද කරේ මම? What I did, දැන් මම ලිෆ්ට් එකේ එනකන් හිටියා. I was waiting to Lift එක ආවා. the lift comes. මම නැග්ගා ලිෆ්ට් එකට. The lift came and I අර get ගෑණිය into the මම lift. ගන්නෙ නැහැ කියලා මං හිතෙන් හිතාගත්තා. I thought I would never let that woman to නමුත් get මගේ me. ආත්මය කතා කරලා කියනවා. Then my soul started to නෑ speak to උඹ me. දැන් ඒ ගෑනට ආරාධනා කරනවා. No, you must call her now. ආරාධනා කරලා දොර අලවා ඉන්න ඔය ඇතුළට. So I just opened the door and I invited her. ඇතුළට එන්න කිව්වා. I told her just ඊට come පස්සේ in. එයාගේ තට්ටුවට යනකම් මං කිව්වා අපේ අතින් උඹට වැරදිලා තියෙනවා මට සමාව දෙන්න. So until she get into her flow, I told her if I were wrong to you, just forgive me. මම වැරදි කරලා නැහැ. I didn't do any wrong. මගේ අනිත් අය විසින් වැරදි වෙලා තියෙනවා. My family members do wrong things to her. නමුත් මම මොනවද කරේ? But what did I do? මං මගේ පවුල වෙනුවෙන් මට කමාව දීලා. I said because of my family, just forgive me. නෑ කමන්නේ. No, මට she said තියෙන it's එකම okay, it's ප්‍රශ්නේ okay. නිදාගන්න නැති එක තමයි. She told me the only problem what I have is I can't sleep because it's too noisy. මොකද අපේ ගෙදර රෑ 12 වෙනකන් ඇරලා. Because our house is like till midnight we are awake. බයින්දුවල මම කරලා අපේ ළමයි කියලා නිදාගන්න කියලා කියනවා. We used to scream to our children, just go and ඒගොල්ලෝ sleep. මොනාරි කරන්න තියෙනවා. They have something to do. එහෙම බෑ. So we මේ can't. රටවල be වෙද්දී awake. 8-9 වෙද්දී 7-8 කාලා 8-9 වෙද්දී නිදාගන්න. In these countries that we have to be silent. නමුත් because අපේ of other ලංකාවේ එහෙම people. නෑ. But our Sri Lankan කතා people are කරලා not like ඉන්න that. කැමති. We like to just communicate. ඉතින් මේ වගේ වැරදි වෙනවා අපි So many things happens. මම ඇවිල්ලා against මම us. මගේ භාර්යාවට මම හැමදේම කියනවා ඩක්කා. So I came and told my wife. මොකද දන්නේ නැතුණාට එයාගෙන් අහන්න නැතුව මම සූමාකට එකෙන් බඩුවක්වත් ගන්නේ නැහැ.
You maybe don't know when I go to supermarket without asking her. I don't Hey. buy anything. Why? නිකන් ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. Because I don't want any problem to be created. එයා මම තීරු කරා මම ජීවත් වෙන්න. Because I understand her, I just give her the මට ඕනේ දෙයක් හැදෙන්න නැත්නම් එයාට ඕනේ දිරු මම ජීවත් වෙන්න ඕන. If she is not doing what I want, I'm doing what ඇයි she wants. මේ Why? සමාදානය කියන එක හරි වැදගත් පවුල. Because the peacefulness, it is very ඒක මේ important. පුරුෂත්වයට හානියක් කර ගැනීම නෙමෙයි. That doesn't harm the harm to මගේ පුරුෂත්වය එක the වෙනම පැත්තක authority. තියෙනවා. I am the man. It's okay. It is an ඒක side. කවදාකවත් ඒක මෙයා වෙලා යන්නේ It නැහැ. doesn't get නමුත් අර harmed by මට ඕන obeying. සමාදානය මම හැමතිස්සෙම ඇති කරගන්න Because I උත්සාහ want the peacefulness to be හාලෙලූයා. complete in my මේක family. නැතුව බෑ අපිට අපේ ජීවිතේ ගමන් කරන්න. Without knowing each other, we can't complete the family මම life. ඇවිල්ලා පවුලට කිව්වා මේ මම සමාව ඉල්ලුවා කියලා. I told my wife when I came, I just asked the forgiveness from her. එයා මොනවද කිව්වේ නැත්te කියලා මම උගලට ඒක කියන්න. I'm not going to tell you what she එයා said. දේශනා what she කරන did. දවසක එයා ඒක කියාගන්නේ. Why? When she reads, she will say it. හාලෙලූයා. Amen. නමුත් මගේ දේ මම කරා. But හාලෙලූයා. I did what I wanted මේ to වගේ do. අපිට අමාරු දේ The same way what is අපේ difficult ජීවිතේ අපි for us, කරන්න ඕන. we must do. අර මිනිස්සුන්ට අර හිටපු ජර්මන් වල හිටපු මිනිස්සුන්ට තිබ්බ ලොකු වෛරයක් සිංහලයි. The people who were in German, they hated the Sinhalese people. ඇයි? Why is that? කවදාකවත් අපේ මිනිස්සු ඒගොල්ලන්ට උඩට එන්න දෙන්නේ නැහැ. Because Sinhalese people, they doesn't let them ඒ මිනිස්සුන්ට සල්ලි to දිනනවා sprout ගොඩාක්. up. They have lots of money. ඒගොල්ලෝ කියන්නේ අපිට දෙනවා නම් අපි ඉන්න හරිය අපි ඔහොරෝ අවුරුදු 70ක් දිනු කරන්න බැරි එක අපි අවුරුදු දෙකෙන් දිනු කරලා පෙන්නනවා. They say if they leave that part which we are asking, we will develop the country for which you had been developed for 70 years. යුද්ධ ඉවර වෙද්දී ඒක ඒගොල්ලන්ගේ හම්බෙච්ච ආයුධවල ඒගොල්ලෝ පෙන්නවා. They කොච්චර show ඒගොල්ලන්ගේ දිනුද කියලා. when the war came to an end, they show how wealthy they are. ඒගොල්ලෝ එක එක ආයුධ හදලා තිබ්බා පිටරටින් ගේන්න බැරි ඒවා ඒගොල්ලෝ ලංකාවේ හදලා තිබ්බා. They had been invented new weapons which they cannot borrow ඒගොල්ලෝ රට foreign දිනු කරන්න countries. කියලා රත්තරන් ගන්ටේර 3-4 පල්ලලා තිබ්බා පොළවල්. They had been buried gold containers to develop the country. ලොකු නැව් සමාගම් මේගොල්ලන්ට අද ලංකාවට තියෙනවද නැව් සමාගම් පිටරට? නෑ ඒගොල්ලන්ට තියෙනවා නැව් සමාගම් පිටරටවල වල. They have so many ships and ship owners in many countries. ලොකු සමාගම් තියෙනවා. They have so many companies. ඔයගොල්ලන්ට මතකද අර ලිටල් කියලා ආවා පොඩි කාඩ් එකක්. ලිටල් කියලා ආවා මේ අපි ආපුවලුද ලංකාවට කතා කරන්න කාඩ් එකක් ආවා. ඒ කාඩ් එකේ සිම්පල් කැපිටල් වලින් ගහලා තියෙනවා. Do you remember there was a ඒ card? කැපිටල් අකුරු ටික කියවම LTD කියලා තියෙන්නේ. පැහැදිලිද? නමුත් ඒ ලිටල් කියලා තව කාඩ් එක දිගටම තිබ්බා. ඔයාලට මතක නැතුව ඇතිනේ. මතක නැතුව ඇති. මලක් නෙළුම් මලක් හරි මොකක් හරි මලක් දාලා ඒගොල්ලෝ ගහලා තිබ්බ කාඩ් එක. නමුත් ඒක මම හොයාගත්තා ඒක කොහොමද? පැහැදිලිද ඔයාලට? ඔයගොල්ලෝ කවුරුත් දන්නේ නැද්ද? ඒක තමයි කියන්නේ බලන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට අපි කරන දේක් මොනවද කරන්න කියලා අපි දන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපි ඒ කාඩ් පවුන් කරලා අපි යූස් කරන්න බෑ. ඒකේ යන්නේ සල්ලි ඔක්කොම ඒගොල්ලන්ට. පැහැදිලිද ඔයාලට කියන එක? ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් අපිට අද වෙනතුරුත් අපේ ලංකාවේ වැඩ කරන්න පුළුවන්කම තිබිලා තියෙනවා. නෑ. ඒගොල්ලන්ගේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් රට ජීවු කරන්න. ආමෙන්. ඒගොල්ලන්ට තිබ්බ ලොකු වෛරයක් අපේ මිනිස්සු කෙරේ. නමුත් මේ ගිහිල්ලා මේ සමාව දීමේ දේශනාව කරද්දී ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වුණා. When I went and preached the sermon forgiving, their life had been changed. ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වුණා. Their lives had been changed. අද ඔයගොල්ලෝ ගේම් බැලුවොත් මගේ මොනවාද අන්තර්ජාලේ ගොඩක් සම්බන්ධකම් පවත්වන්න කැමතිලා තියෙන්නේ මොනවද කියන්නේ දෙමළ අය. I have so many Tamil friends around the world. නමුත් ඉතින් මම ඉන්දියාවේ ගොඩක් වෙලාට ඇඩ් කරගන්නේ නැහැ. මම ගොඩක් වෙලා ලංකාවේ දෙමළ වුණත් තමයි ලංකාවේ අය විතරයි මම ඇඩ් කරගන්නේ. Most of the time I accept the friendship from Sri Lankan Tamil people, not the Indians, because I don't speak the language. පැහැදිලිද කරන්න මම කියන්නේ. මොකද කවදාරි දවසක ඒගොල්ලන් කතා කරන්න හම්බෙයි මොකක් වචනයක් හරි කතා කරන්න මම ඉන්දියන් එක්ක නෑ ඉතින් මට කවදාකවත් ඒක හම්බෙන්නේ නෑ. If they are from India, I will never speak with them because I don't know the language. But if it's a Sri Lankan, I think I can get to know them. We don't often go to India but we go to Sri Lanka. Your life must be changed. පැහැදිලිද මම ඔයගලන්ට කියන එක? Do you understand what I ඒ mean? මම කරන්න බැරි දේ කරන්න ඕන. We must do what we are unable to do. මම හිටියා මගේ මම හිටියේ ජායල ප්‍රදේශේ. I was in Jayala. ඒ හිටියා මගේ නෑදෑ කෙනෙක් හිටියා අපේ ගෙදරට පිටිපස්සේ. I had a relative. මේගොල්ලෝ එක ගෙදරට කුලියට මේගොල්ලෝ අපිත් එක්ක තරහයි මේ නෑදෑක් කට්ටිය.
they didn't had a good conversation. ඒක with නිසා us. මොකද කරේ? So what අර they did- ගෙදර ඉන්න කුලියට ඉන්න මිනිස්සයව තරහා ගැස්සුවා. So we had a tenant. So what they did, they always ඒගොල්ලෝ එයාට ආදරේ පෙන්නන worked මට against විරුද්ධව us. තරහා ගැස්සුවා. They always they worked against ඊට us. පස්සේ මේ මිනිස්සයාට අඩුවට තමන්ගේ ඉඩම් කෑල්ලකුත් දුන්නා. So they sell half of their land ඇයි ඒ මට හානියක් කරන්න ඕන. because they want to harm me. දැන් මොකද උනේ? So what දැන් මේ happened? මිනිස්සයා මාත් එක්ක යන තැන ගේම ඉල්ලනවා. So wherever I go, he used යන to තැන strike me. මම පාරේ මේ පැත්තේ ගියොත් එයා මගේ ඉස්සරහට එනවා. If I go from the other side, he used to come to my face. ඉස්සරහට ඇවිල්ලා මගේ ඇඟේ හැප්පෙනවා. He's tried to just knock on me. මගේ පිරිමිකම පැත්තකට දාලා මම පාරෙන් එහා පැත්තට පයින්. Always I used to ignore him. ඇයි ඒ? Why is that? මටත් පුළුවන් ඒක දබර කරගෙන යන්න. Also I can fight with නමුත් him. මම අදහන දෙවියන් වහන්සේ තුල මට ආදර්ශයක් දෙන්න. Because in Christ, the Lord whom I serve, I had to be එක example. දවසක් මේ මිනිස්සයා මම අපේ පාරවල් පස් දාලා හදාද ඉද්දි ඔකට දන්නවා ලංකාවේ පාරවල් හදන්න ඕනේ අපිම තමයි. You know, in Sri Lanka that we have to make our own මේ road. පාර අපිම පස් වීදම් කරලා අපි හදාද ඉද්දි මේ මිනිස්සයා යනවා ඒ පාරවලින්. While I was making the road near මොකද our මට house, ඒ වෙලාවේ වාහනයක් තිබ්බ නිසා. those days I had a දැන් vehicle. මේ මිනිස්සයා යන ගමන් මොකද කරේ? මේ මිනිස්සයාගේ ඇඟේ මාව වැදුනේත් නැහැ. While he was walking on the මෙයා road, ගෙදරට ගිහිල්ලා I didn't knock on him, but he went home. පීයක් අරගෙන ඇවිල්ලා He brought a big knife. දැන් මම මේ ලොකු මෙතරක් විතර මන්නයක් තියාගෙන අතු කප කප හිටියේ මම. I was working and I was just මෙයා දැන් doing something on my මෙතරක් පීයක් garden. අරන් ඇවිල්ලා He brought a small knife. දැන් මාත් එක්ක රණ්ඩුවට එන්න He wants to මම අර attack. මිනිහ එනවා දැකලා දග්ගාලා ගිහලා මන්නේ හැංගුවා. When I saw he's coming, I just hide මගේ my අතින් knife. වැරද්දක් වෙන්න හොඳ නැහැ කියලා. Because I don't want anyone to get hurt අර from මම me. ගියේ නැහැ කොහෙටවත්. But I didn't go anywhere. මම ගියේ නැහැ. මගේ දොරකට මම හිටගෙන I හිටියා. was standing. මගේ වැඩේ කරගෙන මම හිටියා. I was standing in my නමුත් place. මගේ I was අතින් doing what වැරද්දක් I වෙන්න was නැහැ කියලා අර supposed මන්නේ to do. ගිහින් මං හැංගුවා. So I thought I may get, I may hurt him. So I hide the knife which I was in my hand. මරන්න එන්න හදනවා මම හිටගෙන ඉන්නවා. He's trying to kill me and he's abusing me and he's doing so lots of things. ඒක මගේ තියෙන දෙවියන් වහන්සේ මට දුන්න කරුණාව. The God has given me so මම much හිතනවා grace ගොඩක් මිනිස්සුන්ට not මේක to කරන්න be. බෑ. I think so many people අපි they can't do හැමතිස්සෙම just what කැමති I වෙන්නේ do. අපේ බලය අපි පෙන්නන්න. Always we want to show how powerful we are. හalleluya. Amen. ඒ දවස්වලත් බල සම්පන්න මිනිස්සු මාත් එක්ක හිටියා. Even those days I had so many powerful people behind me. ගොඩක් මිනිස්සු හිටියා. ඒ මම නම් කියන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ මාත් I එක්ක don't want to ඇවිල්ලා mention the names. මම සභාවට යද්දිත් මම කලකට ඒගොල්ලෝ ත්‍රිවිල් දෙක තුනකින් ඇවිල්ලා මාව බලලා තමයි යන්නේ. Sometimes when I was in the church, so many people they used to ආදරේ කරන come මිනිස්සු by හිටියා. so many people they loved me. මම කලකට ඒගොල්ලෝ කතා කරලා ගියා ඔයා අපිට බාර දෙන්න. අපි මොනවද උනේ කියලා දන්නේ නැති විදිහට අපි වැඩ කරන්න. They said just leave it to me, so I will do. We will do what we are supposed to මට do. ඒව අවශ්‍ය නැහැ. But we didn't want to do. මට I don't දෙවියන් want වහන්සේ to do ඉන්නවා. because God is with me. හalleluya. Amen. මම තනියෙන් ඉඳගත්තා ස්වාමීන් වහන්සේ. I was standing there all alone. මොකද උනේ? What happened? මගේ ප්‍රේමය මම පෙන්නවා. I showed him my love. ඊට පස්සේ මම මේ රටට ආවා. Then I came to this රටට country. ඇවිල්ලා අවුරුද්දකින් මම නැවත ලංකාවට ගියා. Then after a year I went back to my හැබැයි country. එයාගේ පවුල සභාවට එන්න ආරම්භ තිබ්බා. His wife had been saved and she started to come to the මම church. එහෙම ගිහිල්ලා After when I went to Sri Lanka, යම් කිසි වැඩසටහනක් තිබේ වැඩසටහනක් මම සම්බන්ධ වෙලා I went and participated in the මම service. සභාවේදී බලලා හැරිලා බලද්දි I just looked at the church. මේ මිනිස්සයා සුදු කමිසෙක කළු කලිසෙක ඇඳගෙන ඇවිල්ලා සභාවට වෙලා හිටගෙන ඉන්නවා. And then I captured him in my eyes. I saw that he Yeah, was okay, wearing Johnson. white shirt. His name is Johnson. ජාල He's from China. හalleluya. Amen. මෙයාගේ ජීවිතේ වෙනස් වෙලා. God had changed his life. මේ මිනිස්සයා මාව දැක්කම මොනවද නැද්ද ඇවිල්ලා කිව්වේ? Then he saw me and he came to me. ජේසු පීඩායි කිව්වා. He said, God bless මට you. එයා ඇවිල්ලා ජේසු පීඩායි කිව්වා. He came to me and said, දැන් God මම bless you. කියන්න ගියේ නෑ ඔයා මොන ජේසු පීඩාද තවුන්සලට මොන පල්ලිදෝයි කියලා මම එලවන්න ගියේ නෑ. I didn't chase him out. මට I didn't ආව say ප්‍රීතිය. what. I was මම මේ rejoicing over මනුස්සයත් him. එක්ක එදා එකට හිටියා නම් මේ මනුස්සයාට ජේසු පීඩායි කියන්න පුළුවන් තරම් ශක්තියක් I thought if I ලැබෙයි. was stood against him for tit for tat, I won't be able to say God bless you. මම දන්නේ අපේ ළමයිට ඒ අයව මතකද කියලා. I don't know whether the children they remember them or not. ඊට පස්සේ මේ මනුස්සයා දෙවියන් වහන්සේ ළඟට ආවා. And then he accepted Jesus. එයාම ඇතර ඒ වෙලාවේ ඒ ජේසු පීඩායි කීම තුල මම දැක්කා යාගේ ලොකු සමාව ගැනීමක්.
The way how he said God bless, I saw that he's asking forgiveness in that මමත් word. යාර ජේසු පීඩයි කියමු. Also I said God bless you. තරහ නැති වෙලා ගියා. So all the angry, all the painful things මම have අවුරුදු been දෙකකට forgiven. පස්සේ මම නැවත ගියා ලංකාවට. After 2 years, I went back to ඒ my අතේ country. ඒ මනුෂ්‍ය ආශිර්වාද ලක් මනුෂ්‍යෙක් වෙලා. Then I saw he was blessed. ඒ මනුෂ්‍ය මාත් එක්ක තරහ වෙලා ඉදී එයා නිකන් ප්‍රෙස් එකක මොනවද කියන්නේ අතුදව්කාරයෙක් පමණයි. While he was against me, I saw he was just working in a press. අවුරුදු දෙකකට පස්සේ නැවත මම යද්දී After 2 years, when I went ඒ back to මනුෂ්‍යයා my ප්‍රෙස් country, එකේ අයිතිකාරයෙක්. I saw he's the owner of that. හාලෙලූයා. Hallelujah. අර දෙවියන් වහන්සේගේ ජීවිතය ඔබට පුළුවන් නම් මේ විදිහට වෙනස් කරගන්න. Now, if you can change your life in Christ, දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතය වෙනස් කරන්න. God is willing to change your life. ස්වාමීන් වහන්සේ Hallelujah. බලවත් එච්චර. God is මගේ almighty. ජීවිතේ මම එච්චර දේවල් අත්දැකලා තියෙනවා. Because I had experienced so many things in my life. හාලෙලූයා. Amen. ස්වාමීන් වහන්සේ යහපත්. God is good. දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතේ කරන්න බැරි කමක්. There is nothing that God cannot do in මතේ your life. පොතේ 18 22 කියනවා Matthew chapter 18. යේසුස් වහන්සේ ඔහුට කතා කොට සත්වරක් නොව 70 වර සත්වරක් යයි කියමි. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ කියන්නේ? පේත්‍රස් සානවා ස්වාමීන් වහන්සේගේ මගේ සහෝදරයාට මම කොච්චර වාරයක් සමාව දෙන්න ඕනේද? සත්වරක්ද ස්වාමිනී කියලා අහනවා. ඇයි පේත්‍රස් ඒ වෙලාවේ සත්වරක් සමාව දීලා එන්නේ? Peter is asking from God how many times that I had to forgive my brother. හalleluya. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? What did Jesus said? කියන්න පුතා. යේසුස් වහන්සේ ඔහුට කතා කොට සත්වරක් නොව 70 වර සත්වරක්යි කියමි. Matthew chapter 18 verse 22. Jesus answered, I tell you, not 7 times but 77 times. 70 වර සත්වරක්. 70 times ඒ 70. තමගේ ජීවිත කාලයටද? That may be your lifelong. ඒ ජීවිත කාලයට එහෙම දීලා දෙන්න කියලා තියෙන්නේ. Maybe it may be lifelong. හalleluya. කොච්චර කාලයකට දෙන්න කියලා තියෙන්නේ. But how long he said that we මම must හිතන්නේ forgive. ඒකේම කතා කරනවා එහෙම. And we see the next මොළ verse. මුල් පදේ ඉඳන් කියන්නේ. එකල පේතර උන්වහන්සේ ළඟට ඇවිත් ස්වාමීනි මට වරද කරන මාගේ සහෝදරයාට කීවරක් කමා වෙන්නද? සත්වරක් දක්වාදයි උන්වහන්සේගෙන් ඇසුවේය. Then Peter came to Jesus and asked, Lord, how many times shall I forgive my brother when he sins against me? Up to seven times. හalleluya. Amen. කී පාරක්ද කියලා. He's asking how many times that I had to forgive my brother. මේ හුලන් නිසා මේ සද්දෙන් එනං එක අයින් කරන්න. අපේ රස්තේ අවුලක් නැහැ. ආමෙන්. සහෝදරයාට කී පාරක් සමාව දෙන්න ඕන. How many times that I have to forgive my brother? පැහැදිලිද ඔයාලට මම කියන්නේ? Do you understand what I say? අද ඔබගේ පවුලේ ඉන්න කෙනා තමයි ඔබගේ සහෝදරයා. Who is in your family? He is your brother. ඔයාගේ ස්වාමි පුරුෂයා භාර්යාව තමයි ඔබගේ සහෝදරයා. Your husband and wife, they are your brothers and sisters. ඒක නිසා ඔබ මොනවද කරන්න ඕන? So what you have to do? ඒක නිසා ඔබ සමාව දෙන්න ඕන. So you have to forgive each other. ඒක නිසා ඔබ පවකලට ඔබගේ ජීවිතේ හරි පුතා. Maybe in your lives, ඔබගේ ජීවිතේ පවකලට ඔබගේ භාර්යාව ස්වාමි පුරුෂයා පවකලට ඔබගේ අම්මට තාත්තට සලකුණු විදිය හරි නැතු යන්න පුළුවන්. maybe in your lives you may done so many evil to your family. ඒ නිසා ඔබ පවකලට යත් එක වෛරයෙන් ඉන්නේ නැහැ. So you may think that your mother-in-law had done so many evil පවකලට to ඔබගේ you. සහෝදර සහෝදරිය ඔබට කතා කරපු විදිය හරි නැතු යන්න පුළුවන්. Maybe your brothers and sisters, they had been done evil to you. ඔබගේ දේපල හොරකම් කරගෙන නැති. Maybe they had robbed your ඒ නිසා ඔබ properties. ඔහුට සමාව දෙන්න නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. So you don't want to forgive them. මොකද වෙලා තියෙන්නේ? So what happens? මේ නිසා ඔබ තුල වෛරයක් ඇති වෙලා තියෙනවා. Because of all these evil doers that you have, මේ නිසා you doesn't forgive them. ඔබගේ ජීවිතේ ඒ වෛරය කියන්නේ හරිය නිකන් පිළිකාවක් වගේ. The revenge is like a cancer. මේ නිසා ඔබගේ ජීවිතේ විනාශ වෙලා තියෙන්නේ. Because of this revenge or the anger, it has already destroyed your දැන් life. මම කරාට ඔබ ඒ කාලේ ආදරය කරපු කෙනා ඔබ ඒ කාලේ ප්‍රතික්ෂේප කරන්න ඇති. Maybe those that you had been loved in your future, in your past,
Maybe because of them your life had been දැන් ඔබ destroyed. ප්‍රතික්ෂේප කරද්දී ඒ කෙනා ඔබට දැන් ආදරය කරනවා ඇති. Maybe you are rejecting them now, but they loves you. නෑ දැන් මට ඒ ආදරය දෙන්න බෑ. Maybe you may say, I can't love her මට anymore. ඒ අතීතය අමතක කරන්න බෑ. I can't forget my past. ඒක මට ඒක දරා ගන්න බෑ. I can't bear the pain. ඒ නිසා මොකද මම කරන්නේ? So what I'm going to do, මම සමාව දෙන්නෙම නෑ. I'm not going to forgive. සමාව දෙන්නෙම නෑ. I'm not going to මෙතන forgive. ඔබ ඉන්නවා ඇති. You may නමුත් be, ස්වාමීන් වහන්සේ කැමති එක නෙමෙයි. but this is not the God's will. එහෙම වුණොත් මොකද වෙන්නේ? If you do so, ස්වාමීන් වහන්සේට බැරුව යනවා ඔබගේ ජීවිතේ. if you do so, God cannot do. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන්න. God cannot do His will in your life. ඔබගේ ජීවිතයේ තවත් ඔබ මෙතනින් එහාට අගාධයෙන් අගාධයට යනවද නැත්නම් ඔබගේ ජීවිතය වෙනස් කර ගන්නවද? Are you going to fall into more deeper, or you are going to make your life නූපතේ perfect? පාලේ හත කියනවා. නුඹලා අතරේ බැටළුවන් 100ක් ඇති කවරක මිනිසෙක් නමුත් උන්ගෙන් එක්කෙනෙක් නැති වුණොත් 100 වනේ හැර නැති වූ එක පස්සේ ගොස් ඌ සම්බ වෙනතුරු නොසොයන්නේද? ඌ සම්බ වූ විට ඔහු ප්‍රීති වෙමින් ඌ තමාගේ කරේ තබාගෙන ගෙදර ඇවිත් මිත්‍රයන්ද අසල්වාසීන්ද කැඳවා මා සමග ප්‍රීති වෙන්න. මක්නිසාද මාගේ නැති වූ බැටළුවා සම්බ වී යයි ඔහුට කියයි. එලෙසම පශ්චාත්තාපය ඕන නැති ධර්මිෂ්ඨයන් 100කට වඩා පශ්චාත්තාප වූ එක පෞකාරයෙකු ගැන ස්වර්ගයේ ප්‍රීති වන්නේ යයි නුඹලාට කියමි. Luke chapter 15 verse 4. Suppose one of you has 100 sheep and lost one of them. Does he not leave the 99 in the open country and go after the lost sheep until he finds it? And when he finds it, he joyfully puts it on his shoulders and goes home. Then he calls his friends and neighbors together and says, "Rejoice with me, I have found my lost sheep." ඔබ දන්නවද දෙවියන් වහන්සේගෙන් ඔබ යම් දෙයක් කිව්වොත් ඒක දෙවියන් වහන්සේ මොන ආකාරයෙන් හරි ඔබට ඒක දෙනවා. Do you know whatever you ask from God, He will give you. ඔබ ඉල්ලනවා නම් ඔබගේ ජීවිතේ සමාදානය, ඔබගේ ජීවිතේ ඔබගේ පවුල ඔබ ඉල්ලනවා නම්, ඔබගේ ජීවිතේ ඔබ රැකියාව ඔබ ඉල්ලනවා නම් ස්වාමීන් වහන්සේ ඒක දෙන්න යහපත්. If you ask from God, "Your Lord, I want peacefulness. Oh Lord, I want my family back," He is able to give you. ඔබලට කියද්දි මම යහපත් රැකියාවක් මම කරනවා. I told you that I'm doing a good නමුත් job. මේ රැකියාව මට ලැබෙන්නේ මම ලංකාවේ හිටියේ. But when I got this job, I was in Sri මම Lanka. මේ තෙන්දි ගිහිල්ලා මම නැවත ඒ ෆැක්ටරියෙන් කතා කරද්දී කිව්වා ඔයා වෙනකොට දෙන්නෙක් ගත්තා කියලා. When I came back to this country, and I asked them, "I'm here that I want to join the work." ඊට පස්සේ සති දෙකකට පස්සේ නැවත මගේ හදවත කතා කරනවා නැවත ඔබ කෝල් කරලා බලන්න. They said that we had already appointed 2 people, so we can't get you. And 2 weeks after I went back, ආයෙ මම කතා කරා. I just called them 2 weeks after. මට කිව්වා ඇවිල්ලා යන්නේ නම් කියලා. They said, "Just come and මොනවද present කිව්වේ? yourself." ඔයා වෙනකොට ගත්තු දෙන්න මස්සලා ගියා. What did they say? The two people we had been appointed. Hallelujah. On behalf of you, they had හalleලූයා. been signed ස්වාමීන් by වහන්සේ God. බලවත්. God is ඔබගේ God is ජීවිතය almighty. හරියට ඔබ තියාගෙන ඉන්නවා නම් දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ ඕනෑම දෙයක් කරන්න සූදානම්. මාස දෙකකට පස්සේ මම රෙස්පොන්ඩ් කරපු නැති මම කිසිම උත්තරයක් දුන්නේ නැති රස්සාව නැවත මට ලබා දුන්නා. After 3 months, I got my job back. හalleluya. දෙවියන් වහන්සේ බලවත්. God is so හැබැයි mighty. ස්වාමීන් වහන්සේ කියන විදිහට අපේ ජීවිතය වෙනස් කරගන්න But ඕනේ. we have to live according to the word. ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? What God says. පශ්චාත්තාපය ඕනෑ නැති ධර්මිෂ්ඨයන් ඕනෑ නැති ධර්මිෂ්ඨයන්. පැහැදිලිද? පශ්චාත්තාප වේම පසුතැවිලි වෙන්න ඕනේ නැහැ. මම කමාව ගන්න ඕනේ නැහැ, කමාව දෙන්න ඕනේ නැහැ කියන ධර්මිෂ්ඨයන්. අධර්මිෂ්ඨයන් කියලා නැහැ මෙතන. ධර්මිෂ්ඨයන්. අපි දකින්නේ ගොඩක් වෙලාවට මූට ඉතින් මොනවද කියන්නේ මූ පාපයෙන් අංගඩු ගහලා ඉන්නේ. ඒක නිසා මූ අධර්මිෂ්ඨ මිනිසෙක්. අධර්මිෂ්ඨය ගැන නෙමෙයි ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. God is not speaking about ධර්මිෂ්ඨ ඔබ ගැන කතා කරන්නේ. He's speaking about the righteous person. ඔබ මේ අද ඉන්න තත්ත්වය ඔබ කැමති නැහැ සමාව දෙන්න. The way how you are today, you don't want to forgive each other. සභාවේ ඉඳලා ගිය ඕනම කෙනෙක් Those who had already left the නැවත සභාවට church, if they come back, මම ස්වාමීන් වහන්සේ මේ පිළිගත් විදිහට පිළිගන්න සූදානම්. I am willing to receive Mama, and එහෙම කරලත් තියෙනවා. receive them. මම කාටවත් එහෙම වෙනසක් කරලත් නැහැ. I have never shown a එහෙම person- කරගෙන යනවා. පිළිගන්නවා යනවා. පිළිගන්නවා යනවා. පිළිගන්නවා යනවා. එහෙම මමත් ඉතින් යනවා. ඇයි ඒ?
ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙන දේ අපි කරන්න ඕන. We have to do what God එකපාරක් asks us නෙමෙයි to do. සමාව දෙන්න කියලා We තියෙනවා. shouldn't forgive only once, හත්වරක් නෙමෙයි සමාව දෙන්න කියලා. not only 70 times. 70 වර සතක් සමාව දෙන්න. 70 times 7. අපි මේ දරුවෝ දන්නවා අපි ඒ වගේ මිනිස්සු වෙනුවෙන් අපි කරපු නැති දේවල් නැහැ. So many of you know that how අපේ many ජීවිතය අපි ගොඩක් කැපවීම කරලා තියෙනවා. we had committed ගොඩක් ourselves. සර්ප්‍රයිස් කරලා තියෙනවා. We had surprised. ගොඩක් මුදල් වලින් උදව් කරලා තියෙනවා. We had අද helped them ඔයගොල්ලන්ට with බලන්න උදව් financial. කරලා නැතුව යන්න පුළුවන්. We maybe didn't help you. නමුත් මේ මගක් අය ඉන්නවා අපි ලක්ෂ 10ක් දීලා උදව් කරපයි. There are some people we had given lakhs of ඔයගොල්ලෝ lakhs. මංගලට දන්නේ නැතුව ඇති. මෙතන අය මංගලට මේ මිනිස්සු ඇවිල්ලා හාස් මොනවද කියන්නේ සාක්ෂිත් දාලා තියෙනවා. එහෙම අපි ණය වලින් නිදහස් වුණා කියලා. Some of them they came and ණය වලින් නිදහස් වෙන්න හේතුව තමයි ධර්ම දාසය විසින් ඔවුන්ට මුදල් දීලා ණය වලින් නිදහස් කරලා ටික ටික ගෙවලා දානවා. හalleluya. මංගලට දන්නේ නැහැ මිනිස්සු. ඒවා කියන්නත් අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි ප්‍රේමය කියන්නේ. හalleluya. ඒක තමයි ප්‍රේමය කියන්නේ. අපි කතා කරොත් ඒක ලොකු විනාශයක් වෙනවා. ඒ නිසා අපිට ඒවා අවශ්‍ය නැහැ. ආමෙන්. ඒ නිසා සමාදානය ඇති කරන මිනිස්සු. Hallelujah. We have to be a peaceful. අපිට ඕන වෙලාවක සාමය දෙන්න පුළුවන්. We should be always දෙන to තමන්ගේ give peace. තමන් තුළ තියෙන යටහත් පහත්. We should be humble. හalleluya. Amen. ස්වාමීන් වහන්සේ යහපත්. God is good. ස්වාමීන් වහන්සේ අපිට සලකන දෙවියන් වහන්සේ. God, He cares. උන්වහන්සේ කියන්නේ ධර්මිෂ්ඨයෝ සමාව පශ්චාත්තාප වෙන්න කැමති නැති ධර්මිෂ්ඨයෝ 100කට වැඩිය එක පශ්චාත්තාප වෙන මිනිහෙක් මට වටිනවා. ඒ මිනිහා අදවස ඔබ වෙන්න. හalleluya. ලූක් පොතේ 15:18 කියනවා මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණනි ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියේද පව් කළෙමි. ලූක් 15:18. Luke chapter 15, verse 18. I But will set out and go back to my father and say to him, Father, I have sinned against මේ heaven කතාව and කවුද against කියන්නේ? you." කාගෙන් කාටද කියන්නේ? Who is saying this to කවුද him? මේ කතාව කියන්නේ? Who is saying this? පව් කළෙමි මම. කවුද කියන්නේ? අකීකෝරු පුත්‍රයා. The prodigal son. අකීකෝරු පුත්‍රයා. The prodigal son. අකීකෝරු පුත්‍රයා මොකද කරන්නේ? The son who disobeys his ස්වාමී father. තමන්ගේ පියාගේ ආශිර්වාදය අරගෙන ඔහු යනවා. He took the blessings of his father. අරගෙන ගිහලා මොකද කරන්නේ? ආශිර්වාදය විනාශ කරනවා. So what did he do? He all destroyed everything what he ඒ had. ආශිර්වාදය තියෙනකන් ඔහුට තේරුනේ නැහැ තමන්ගේ පියා කොහොමද තමන්ව බලාගත්තේ කියලා. Until he had all this money, he didn't know how his father took care අන්තිමට of him. උරුරන්ගේ කෑම කන්න හම් වෙනවා. Finally, he has to eat. ඊට පස්සේ the food of කල්පනා his වෙනවා friends. දැන් මගේ තාත්තා ළඟ ඉන්න අය මේට වැඩිය හොඳට ඉන්නවා. Then he came to his sense and he said, the servants who are working මම for my ගිහලා father, තාත්තට කියන්න they are යනවා. better than me. I'm going to පියාණනි go to ඔබට my father. විරුද්ධව ස්වර්ගයට විරුද්ධව මම පව් කරා. I will go and say to my මට කමාව father, දෙන්න. Father, I have sinned against you. ඒ Heaven තාත්තා and මොනවද you. කරේ? So what did the පුතා father ගිය do? දවස් ඉඳලා හැමදාම කඩුල ළඟට ඇවිල්ලා හිටියා පුතා නැවත එනකන්. Until the day the child Never left home, then was waiting until he comes. නැවත එනකන්. Until he comes ඒ වගේ back. යේසුස් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ දෙවියන් වහන්සේගේ දේ නැවත කරනකම්. So Jesus is waiting until you do the will of God. නුඹගේ පාපයට ස්වාමීන් වහන්සේ කමාව ඔබ ඉල්ලන්නේ කියලා ස්වාමීන් වහන්සේ God බලාගෙන is ඉන්නවා. waiting when you will ask ස්වාමීන් forgiveness for වහන්සේගේ your පාපේ නුඹගේ පාපයට නුඹ කමාව ගන්න නම් නුඹගේ අසල්වාසියාට නුඹ කමාව දිය යුතුයි. If you want to ask forgiveness from God, you must forgive your neighbors. නුඹගේ සහෝදරට නුඹ කමාව දිය යුතුයි. You must forgive your brothers. නැත්නම් නුඹ අධර්මිෂ්ඨකමට වැටෙනවා. If not, you will be an Hallelujah. unrighteous man. මාත් එක්ක මම දන්නේ මාත් එක්ක කවුරුත් තරහ වෙලා ඉන්නවද කියලා මම නම් කාත් එක්කවත් තරහ නැහැ. I don't know if there is anyone who are upset with me, but Hallelujah. I will anyone. පැහැදිලිද? Do you හැබැයි understand? දෙවියන් වහන්සේගේ වචනය තුල In the word of God, පැහැදිලිද? මනුෂ්‍ය ස්වාමීන් වහන්සේගේ මේ ආත්මික දේ තුල. it is spiritual thing. හalleluya. Amen. ස්වාමීන් වහන්සේගේ ඒ කියන්නේ වචනේ පිට වැඩ කරන මිනිස්සු අපි ඒකා කරන මිනිස්සු. Those who are working against the will of God, that we cannot have participation. කවුරු හරි හැරිලා ඉන්න කැමති නම් If anyone wants to come ස්වාමීන් back, වහන්සේ කැමති සමාව දෙන්න. God is willing to forgive you. Hallelujah. Amen. දැන් මොකද වෙන්නේ? මා 2:5 කියනවා අංශභාග රෝගියාට ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? නුඹගේ පව් කමා කරන ලද්දයි අංශභාග රෝගියාට කීසේක. හalleluya. මොකද උනේ? පාපයට කමාව ලැබිච්ච ගමන්ම එයාගේ රෝගය සුව වුණා. අංශභාගය පහ වෙලා ගියා. හalleluya.
දැන් ස්වාමීන් වහන්සේ අපිට කිව්වා මතේ පොතේ 6:14 කියනවා නුඹලා කාටරි පාපයට කමාව දෙන්නේ නැත්නම් නුඹලාගේ පාපයට කමාව ලැබෙන්නේ නැහැ කියලා. එහෙනම් මොකද වෙන්නේ? Book of Mark chapter 2 verse 5. When Jesus saw their faith, he said to the paralytic, "Son, your sins are forgiven." ඇයි රෝගීට සුවය නැත්තේ? Why so many people they don't have the healing? පවකලාට අපි දකිනවා මම දෙවියන් වහන්සේව අඳුරගෙන දැන් අවුරුදු 10ක් වෙනවා පාස්ටර් මට තාම ප්‍රශ්න. Some people say that I had been known Jesus for 10 years, but still I have problems. මට තාම රෝග. Still I have sicknesses. රෝග තමයි නුඹගේ දින අධර්මිෂ්ඨකම. Because you had been unrighteous. මම ස්වාමීන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා මගේ සහෝදරට සහෝදරියට සමාව දෙන්න. So we say, Lord, forgive me, but we don't forgive each other. පැහැදිලිද මං කියන්නේ? Do you understand? පැහැදිලිද? මගේ නෑදෑයෝ ඉන්න පවකලාට උඹලා දේවදාසයෝද කියලා මට බැනපු අය. There are so many relatives that I have. They used to ask me, are you a servant of God? මම මේ මිනිස්සුන්ට එක අදලත් කතා කරනවා. Still I speak with them. මාත් එක්ක සභාව වශයෙන් සම්බන්ධතාවය නැති වුණා මම කතා කරනවා. They don't have any මගදී හම්බුනොත් හලෝ කියනවා. friendship with me, but when I see them, I used to say hello. හායි කියනවා. I used to say hi. පැහැදිලිද ඔයගලන්ට මං කියන්නේ? Do you understand? පැහැදිලිද? අපේ ජීවිතේ තියෙන්න ඕන අපිට ඕනේ නම් මෙතනින් එහාට අපිට ඉස්සරහට යන්න. If we want to move forward, we must forgive. අපේ අතීතය අමතක කරන්න ඕන. We must forgive. අමතක කරලා අපි සමාව දීම එක. We must always forgive each other. ඔව් මම අගිතව. දැන් අතේ වැඩි කරන්න. පැහැදිලිද මං කියන එක? ඒක නිසා මොකද කරන්න ඕන? So what we have to do? අපිට අපේ ජීවිතේ මෙතනින් ඉහළට යන්න ඕන නම් If you want to move forward, අපිට දැන් තේරෙන්න ඕන මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ ඔබ ඉස්සරහ පිට අර එදා මොනවාද අනාචාරය හැසිරෙච්ච ස්ත්‍රිය පිට ස්වාමීන් වහන්සේ පොළොව පිට ඇවිල්ලා මොනවද ලියනවා? The woman who was called adultery, when Jesus saw her, he bent down and he wrote ඒ something. ගල් අත්හැරලා දාලා ගියා. Those people who came to stone අද her, මේ they just වෙලාවේ left the stones and මම went කතා back. කරද්දී ඔබගේ මනසේ ස්වාමීන් වහන්සේ මනස ඉස්සරහ පිටින් ලියනවා මෙන්න මේ වගේ දේවල් The same way while I'm speaking to you, whatever you are doing, God is ඔබට writing මේ before you. වෙලාවේ ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා සර්පෙන්ට කිරි පොවන්න එපා කියලා. The word of God says we shouldn't feed the snakes. නේද? ඒ නිසා අපි ගිහිල්ලා නැවත අර පරණ විදියට අපි කරේ දාගෙන ආයෙ ගුටි කන්න යන්න එපා. Just don't put them in your shoulders and don't try to get hammered ඔබ from සමාව them. දීලා ඔබගේ පාඩුව ජීවත් වෙන්න. Just forgive them and live your life. තේරෙනවද? දැන් ඔබ වැරදිටපත් වෙන්න යන්න එපා. Don't try to just put them on your මනුස්සයව shoulders. තේරුම් අරගෙන ජීවත් වෙන්න. We are trying to understand people. අංශභාග රෝගයට ස්වාමීන් වහන්සේ ඒ රෝගිය සුවුනේ උන්වහන්සේගේ කමාවල උපු නිසායි. The man who healed the paralytic man who were healed because God has forgiven him. 7:48 කියනවා. Luke 7:48. උන්වහන්සේ ගෙදරකට යනවා. ඒ ගෙදරකට ගියාම එක ස්ත්‍රියක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ පාද සෝදනවා තියෙන හොඳම සුවඳ කරඬුව ගෙනල්ලා. පැහැදිලිද? ඒ පාද සෝදද්දී මනුෂ්‍ය ගොඩක් බයින්ඩ ගන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ ඒ ස්ත්‍රියට බයින්ඩ ගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා ඒ පව්කාරී ස්ත්‍රියට නුඹගේ පව් අද නුඹට කමන්න. In the book of Luke chapter 7:48 said, Jesus said to her, your sins are forgiven. ඔබගේ පාපය තේරුම් ගන්න. We must understand our ඔබගේ මොන වැරද්ද sins. තේරුම් ගන්න. We must understand our හැමතිස්සෙම faults. අනිත් කෙනාගේ වැරද්ද දිහා බලන්න එපා. Don't look at other people's faults. අද ඔබගේ ජීවිතය අද වෙන් වෙලා ඇත්තේ පව කරාට ඔබගේ අඩුපාඩුකම් දුර්වලකම් තියෙන නිසා. Maybe your life had been fallen down because you may have lots of එහෙනම් මොකද කරන්න wrongdoing. ඕනේ? So what we මේ have to do? සම්බන්ධතාවය ඇති කරගන්න ඔබ ලොකු කැපවීමක් කරන්න ඕනේ. In order to build up this අද ඔබ ඉඳගෙන ඉන්නවනම් මම මේ කරන්නේ නැහැ කියන තැන. maybe you are thinking that I'm not going to do it anyway. ස්වාමීන් වහන්සේ කැමැත්ත වෙලා තියෙන්නේ. The will of God is ඒක නෙමෙයි. that is ඔබ not the will වෙනස් of වෙන්න God. ඕනේ කියලා. God wants you to change. හalleluya. Amen. ඔබගේ ජීවිතයට යම් මිනිසෙක් බාධා වෙලා තියෙනවා නම් If there is anyone who is ස්වාමීන් blocking වහන්සේ your way, ඔබට තියෙන ආදරය නිසා because Jesus ඒ loves you, මනුස්සයා පොළවෙන් හරි අරන් දාලා ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න කැමතියි. maybe he will sweep up the ඔබට land උපකාර කරන්න and he will කැමතියි. help you. හalleluya. මේ වගේ මම අඳුරන පවුලක් හිටියා. There was a family that I knew. මේ පවුල හොඳට ජීවත් වෙනවා. They lived perfectly. නමුත් මේ මනුස්සයා එකපාරටම රෝගී වෙන්න ගත්තා. So once he got sick,
මම මේක අවුරුදු මේ 20කට විතර දෙයක් මම කියන්නේ මගේ I'm ළමයි telling හම්බෙච්ච you, අවුරුදු it is like more than 2 අවුරුදු years. 17 18 වගේ It දෙයක්. is like more දැන් than මම 18 ගිහින් years ආවා old. මේ මිනිස්සයි සුව වෙන්නේ නැති කියලා එයාගේ භාර්යාවගෙන් I went and asked his wife why your husband is I not had a ප්‍රශ්නයක්. getting healed. ඇයි මේ මිනිස්සට අපි ආංශ කරන්නේ සුව වෙන්නේ නැත්තේ? It was hard on me because we are praying continually for him, එයාගේ but he's භාර්යාව not මට getting පාප cured. උච්චාරණය කරන්න ගත්තා. Then his wife told me, මේ මිනිස්සයා ඔයගලන්ට ඉස්සර අපිට ජීවත් වුණාට the person who is living righteously before you, මේ මිනිස්සයා හොඳටම බේබද්දෙක් වගේ බොන මිනිහෙක්. he's a drunkard person. මේ මිනිස්සයා හැමදා මට අහුවෙලා තියෙනවා අල්ලපු කාමරේ ඉන්න බෝඩිමේ අයගේ කාමරේට පයින්නවා ජනෙල්ලෙන් මට අහුවෙලා. I had seen that he is committing adultery with other people. මේ වගේ අනවශ්‍ය සම්බන්ධතාවයන් නොඑක් ගෑනු උදවියත් එක්ක මෙයා තියාගෙන ඉන්නවා. I had come to know that he is having sexual relations with other people. මොකද වෙලා තියෙන්නේ? So what happened? මේගොල්ලන් අපි ආශා කරනවා මේගොල්ලෝ ණයකාරයෝ වෙලා. So we are praying for them and they had been in great debt. And also he's praying, and the wife is praying ස්වාමීනි too. මාව නිදාස් කරන්න. God set me මේ free. ණයකාරකමෙන් මාව නිදාස් කරන්න. God set me free from my debts. මේ පෞකාර මිනිහයාගෙන් මාව නිදාස් කරන්න. Lord set me free from this evil man. මොකද උනේ? What happened? මාසයක් යන්න ඉස්සෙල්ලා Before the month is over, මම නැවත ගියා ස්පිතාලෙට ගිහිල්ලා මහා කොහෙද පිළිකාරවලට කියලා යාච්ඡා කරා. I went to the cancer hospital යාච්ඡා කළා යාගේ ආප්තේ බාර දෙන්න. and I prayed and I just gave up my soul to මොකද Christ ඒ වෙලාවේ යා හොඳට හිටියා. because he was in a good කිසිම state. තුවාලයක් පේන්නේ නැහැ. He didn't have any wounds, මම යාන්ත්‍රය දරුණා මෙයාගේ ජීවිතය යන්ට යන්නේ. but I felt that he is going to go එයාට with Christ. මම කිව්වා වාගේ පවුකාරකම් එයා කිව්වද නැද්ද නැහැ. එයාට එයා කතා කරේ නෑ මම කන්ට කරලා යාන්ත්‍රා කරා. I told him, he said, yes, I said, you must confess your sins. මට to බස් Christ. එකෙන් මහින්න හම්බුනේ නෑ. I didn't even get down from the bus. I had a telephone මට call. දුරකථන අමුතුමක් ආවා. I had a telephone ඒ call. මිනිස්සයා ජීවිතේ හැර ගියා. And they said he died ඒ minutes වගේ තමයි ago. ඔබගේ ජීවිතේ බාධා කරන යම් කාරණා තියෙනවා. The same way, whatever is blocking ස්වාමීන් your වහන්සේ life, පුළුවන් මේ පොළවෙන් අයින් God is කරන්න. able to take it out of your හalleluya. අද ඒ life. පවුල හොඳට ජීවත් වෙනවා. Today they are living a ඒ මිනිස්සයා godly ඉදී life. ගොඩාක් ණය වෙලා තිබ්බා. While that man was in this earth, they had ඒ great ගෑනු debts. කෙනා ගෙවල් දොරවල් විකුණලා ණය බේරුවා. She sold whatever she had and she දැන් යහපත් get rid of ජීවිතයක් ඒ that මිනිස්සයා world. ගත කරනවා. And after her husband's දැන් passing ඒ away, දරුවෝ she's ලොකු වෙලා living දරුවෝ good. කසාද කරන දරුවන්ට දරුවෝ Even ඉන්නවා. her children, they are in a better ඒ off. ගෑනු කෙනා දැන් හොඳට ජීවත් වෙනවා. යහපත් Also, she is living a godly and මේ righteous වගේ life. තමයි ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයට ආශිර්වාද The same කරන්නේ. way God is willing to bless you. ඔබට යම් කිසි කෙනෙක් බාධකයක් වෙලා ඉන්නවා නම් ඔබගේ ජීවිතේට ඔබගේ පෞල් ජීවිතේට ස්වාමීන් වහන්සේ කැමති මේ පොළොවෙන් හරි අයින් කළා If දාන්න. anyone is being a stumbling block to your life, he's going to take them away, he's going to remove them. ඒක තමයි ඔබ දැන් පවකාරට මට කතා කරුවා මම දෙන්න ඔබට යාම්චා කාලයක් කරන්න. If you call me, that's why I used to give you some time, period of time to මේ pray. යාම්චා කාලෙදී දෙවියන් වහන්සේ ඔබට උත්තර දෙන්න යනවා. In this time of prayer period, God is going to answer your හැබැයි prayers. ඔබට දැන් දෙවියන් වහන්සේ උත්තර දීලා තියෙද්දිත් ඔබ යම් වැරදි මාර්ග වල යන්න යනවා නම් But still God had answered your prayers, but if you are doing evil ඊට things, පස්සේ ස්වාමීන් වහන්සේ ඔබව මේ පොළොවෙන් අයින් කරන්න පුළුවන්. then God will remove you from this ඒ world. නිසා ඔබට දැන් අත්‍යවශ්‍ය ස්වාමීන් වහන්සේ තුල ඔබගේ ජීවිතය හරව ගන්න ස්වාමීන් වහන්සේ කතා කරනවා. So you have to turn yourself to Christ. හalleluya. Amen. ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? What did God do? ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මොනවාද ලූක් පොතේ 23:34 කියනවා. යේසුස් වහන්සේ කතා කොට පියාණනි ඔවුන්ට කමාවු මැනව. මක්නිසාද ඔවුන් කරන දේ මොකද්ද කියා ඔවුන් නොදනිති. කීසේක. ඔව් උන්වහන්සේගේ වස්ත්‍ර දාදු දමා බෙදාගත්තා කියලා කියනවා. ලූක් 23:34. Luke chapter 23, verse 34. Jesus said, Father, forgive them, for they do not know what they are doing. And they divided up his clothes by casting lots. ස්වාමීන් වහන්සේ කුරුසියට තමන්ව එල්ලලා මරණ මිනිස්යාගේ දිහා වහන්සේ බැලුවා. Jesus looked at the people who had hanged him on the cross. ඒ මිනිස්සු දිහා බලලා කිව්වා. He looked at them and said, පියාණනි Father, මොවුන් කරන දේ forgive them, මොවුන් නොදැනුවත් කරන නිසා මොවුන්ට කමාව. for they do not know what they are doing. කුරුසියේ තමන්ව මරපු මිනිස්යාට කමාව දෙන්න පුළුවන් තරම් ස්වාමීන් වහන්සේ යටහත් පහත් වුණා. The people who had crucified him on the cross,
Jesus is willing to forgive him. That is what the humbleness. යේසුස් වහන්සේ දැනන් හිටියා උන්වහන්සේ එක වචනයක් කතා කරොත් උන්වහන්සේ කුරුසෙනුත් බෑලා මේ මනුස්සය විනාශ වෙලා යනවා. Jesus knew if he speak one word from that cross, the people will be destroyed. නමුත් එතන උන්වහන්සේ දැනන් හිටියා මෙතන බලය ප්‍රකාශ වීමක් තමයි එහෙම වුණොත් උනේ. ඒක නෙමෙයි ස්වාමීන් And Jesus knows if වහන්සේ he speak that his power will be spread out. පාඩමක් උගන්වන්න. So Jesus want to teach a good lesson to this world. සමාව දීම තුළ In giving forgiveness. ලෝකයක් ජයගත්තා. Being forgiving to the world, he has overcome the world. Jesus overcame the world by forgiving. ඇයි ඒ ස්වාමීන් වහන්සේ බලය අපිට දීලා තියෙන්නේ? Why God had given us the same power? 16:19 කියනවා. ස්වර්ගයේද බඳුරු ලබන්නේය. නුඹලා පොළවේ යමක් බදින්නේද? ඒක ස්වර්ගයේද මුදුරු ලබන්නේ අය ඕට කීයේ. හalleluya. අපි මොනාරි පොළවේ දෙයක් අපි බඳිනවද? ඒක ස්වර්ගයේ බඳිනවා කියලා. Whatever we bind in this earth will be bind in heaven. Matthew chapter 16 verse 19 says, I will give you the keys of heaven. Whatever you bind on this earth will be bound on heaven, and whatever you loose on this earth will be loosed in heaven. අපි මේ පොළවේ යම් දෙයක් බඳිනවද? Whatever we bind on this earth, උන්වහන්සේ ඒක ස්වර්ගයේදී බඳින්න. he will bound in heaven. Hallelujah. Amen. අපි පොළවේ යම් දෙයක් නිදාස් කරන්න යනවා. And whatever we loose in this earth, ඒ මොකක්ද ඒ කියන්නේ? what does it මේ mean? පොළවේ කාමාරි සමාව දීලා නිදාස් කරන්න යනවා. If we forgive someone on this earth and if we set them free, ඒ මනුස්සයව ස්වර්ගයේදී නිදාස් කරනවා විතරක් and he will be set free in heaven, not only that. උන්වහන්සේ කිව්වා සමානව අපේ පව් වලට කමාව ලැබෙන්න නම් නුඹට වැරදි කරපුවාට කමාව දෙන්න කියලා. As he said that if we forgive one another, that he is going to forgive our sins. අපි පොළවේ ඉඳලා යම් කිසි කෙනෙකුට සමාව දෙන්න. While we are living in this earth, ඒක if we forgive one another, ඔවුන්ට සමාව වෙන්න යනවා. the forgiveness will come from heaven. Hallelujah. යෝහන් 20:22-23 කියනවා උන්වහන්සේ ඔවුන් දෙසට උස්මහිලා සුදාත්මයන් පිළිගන්න යමෙකුගෙන් පව් නුඹලාට කමා කරවූද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. Hallelujah. යමෙකුගේ පව් නුඹලා කමා නොකරවූද ඒවා කමා කරනු නොලබන්නේ යයි ඔවුන්ට කීසේක. Amen. John chapter 20:21. Again Jesus said, peace be with you. As the Father has sent me, I am sending you. And with that he breathed on them and said, receive the Holy Spirit. Finally, I want to tell you, God is saying finally, before he was sent to heaven, I read this verse. I read this, I say, before he was ascended to heaven, he just breathed. His living his breath means he's not going to die. අත් පෙන්නලා අතපය දාලා බලපල්ලා කියලා කියලා ස්වාමීන් වහන්සේ කියනවා සුදාත්මයන් වහන්සේ පිළිගන්න. After Jesus' resurrection, he showed himself to his disciples and he's saying, you can just receive my සුදාත්මයන් wounds. වහන්සේව පිළිගන්න කෙනෙක් He's saying that those who accept the Holy Spirit, නුඹලා කමා කරනවා ඔවුන්ද කමා කරනු ලබන්නේ. නුඹලා කමා කරනවාද කාට හරි ඔවුන්ට කමාව ලැබෙනවා කියලා. God is saying whoever you forgive, they will set free. Hallelujah. Amen. දෙවියන් වහන්සේ ඔබට ඕනේ. If you want Jesus, යේසුස් වහන්සේ ඔබට ඕනේ. if you want Jesus into your life, ජීවිතේ දිනන කමාව දීලා. you must practice පොරට ඉන්න that. එපා. දබරව ඉන්න එපා. You shouldn't be in a bad way. අනිත් කෙනාගේ ජීවිතේට හරියන විදිහට ඔබගේ ජීවිතය වෙනස් You must arrange yourself ඒක තමයි මම විශ්ින් කරන්නේ. which make peaceful with other people. මම විශ්ින් කරන්න ඕන දේ ඒක This තමයි. is what I myself මගේ must ස්වාමි do. පුරුෂයා කැමති කොහොමද ඒ විදිහට මම ජීවත් වෙන්න. How my husband wants me to live the same මගේ way I have to භාර්යාව live. කැමති කොහොමද මම ඒ විදිහට ජීවත් How වෙන්න. my wife wants me to live, I have to දරුවෝ live වෙම the same තමයි way. ඉන්න ඕනේ. දරුවෝ කොහොමද දෙමව්පියෝ කැමති කොහොමද මම ඒ විදිහට The ජීවත් වෙන්න. children must live according to their parents. හැබැයි දරුවාට ඕන විදිහට දෙමව්පියෝ ජීවත් වෙන්න ඕනේ නැහැ. But the children how they want, the parents shouldn't live the way how they want. එතකොට මොකද දන්නවද වෙන්නේ? ඔබ තුල සමාදානයක් Then වෙන්න. what then ස්වාමීන් වහන්සේ ඔබව මිත්‍රෙක් කරලා ගන්න යනවා. God is going to make you as his මම friend. ආශිර්වාද ලැබුවේ එහෙමයි. This is how I would අද මම bless. ආශිර්වාද ලබ මිනිසෙක් I'm living as a blessed man, ඔබත් ආශිර්වාද ලබ මිනිසෙක් වෙන්න. and I want you to live as a blessed Hallelujah. man. ඒ Amen. නිසා මොකද කරන්න ඕන? Because ඔබට God වැරදි receive කරපු blessings. මනුෂ්‍යයෙකු කමාව දෙන්න. Those who have been done wrong to you, you must forgive one another. ඒ මනුෂ්‍ය ඇවිල්ලා They ඔබ will ඉස්සරහ come. අපිට ඇවිල්ලා
if they come before you, ඔබට යේසු පීඩය කිව්වොත් if they say God bless නැත්නම් you, චාව් බායි කියලා if කිව්වොත් they say ciao or bye, ඔබට කිස් එකක් දීලා එයාට පිළිගන්න පුළුවන්. if they kiss you and if you can kiss them and accept them, ඊට වැඩිය දෙයක් නෑ. there is nothing that you can do more. ඔබට ඒ දේ කරන්න පුළුවන්. You will be able to do that. අද ස්වාමීන් වහන්සේ ඔබට කතා කරනවා. God is speaking to you. මම දන්නවා කීප දෙනෙකුට ස්වාමීන් වහන්සේ කතා කරනවා. I know God has spoken to most මේක of you. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන අවසාන වෙලාව වෙන්න. This may be the last message that God is asking you to turn to your life. ඔබ අද දවසේ ගෙදරින් එන්නේ ඔබ දැඩි තීරණයක ඉන්න. Maybe you came Negative from the house negative. that I'm going, you had a දැඩි toughness, තීරණයක ඉන්න. you had a hard heart. නෑ මම මේ දේ කරන්නේ නෑ. No, I'm not going to do this. නෑ මම මේ දේ කරන්නේ නෑ. No, I won't do මට this. ඕනේ අනිත් දෙයක්. I want to do අලුත් another thing. දෙයක්. I want a new thing. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා But God is saying, මම නුඹට ඒ පරණ ඔබ ඉල්ලපු ඒ පරණ දේම මම ඔබට දෙන්න යනවා. I'm going to give you the old. පරණ ජීවිතේ මම ඔබට දෙලා I'm තියෙනවා. going to give you the old. ඔබට one. අලුත් ජීවිතයකට යන්න බෑ. I'm not giving you anything නිසා to ඔබ go වෙනස් to වෙන්න new උත්සාහ life. කරන්න But එපා. you don't try to ඔබ change your life. කලාව දෙන්න ඕනේ දැන් මේ වෙලාවේ. You must forgive each ඇස් other. දෙක වහගන්න. Close your eyes. අත් දෙක වැදගත්. Just put your hands, raise your hands. ඔරුව බිමට නමන්න. Bow your hands. ස්වාමීන් වහන්සේට කියන්න. Speak with God. මගේ ජීවිතය වෙනස් කරගන්න. Lord, I want to change my මම life. කමාව දෙන්න යනවා. Lord, I'm going to forgive. මම සමාව දෙන්න යනවා. Lord, I'm going to forgive. ස්වාමීන් වහන්සේම කරොත් මොකද කරන්නේ? එදායි පෞසාර ස්ත්‍රියට කමාව දුන්නා වගේ. The woman who, the woman, adulterous woman, ස්වාමීන් වහන්සේ ඔබට කමාව දෙන්න යනවා. God is going to forgive you as He forgave you. එදායි ඒ අංශභාග රෝගයට කමාව දුන්නා වගේ. The paralyzed man, as Jesus forgave him, ස්වාමීන් වහන්සේ ඔබට කමාව දෙන්න. God is going to forgive you. එදායි කුදු වෙලා හිටපු ස්ත්‍රියට ස්වාමීන් වහන්සේ කමාව දුන්නා වගේ. The woman who was bound and He ඔබට forgave her. උන්වහන්සේ කමාව දෙන්න යනවා. God is going to මේ forgive වෙලාවේ you. ඔබගේ කවුද ඔබට කමාව දෙන්න බැරුව වෙලායි. To whom that you cannot forgive. අමාරුයි ස්වාමී. Lord, it is so hard, නමුත් ඔබ එක දෙන්න මේ වෙලාවේ. but you have to do it. ඔබගේ සිතින් දෙන්න මේ වෙලාවේ. Forgive them from your heart. නැත්නම් ස්වාමීන් වහන්සේ ඔබ මේ පොළවෙන් අයින් කරන්න. If not, God will remove you from this earth. ඒ නිසා ඔබ කමාව දෙන්න මේ So වෙලාවේ. you have to forgive each other. ඔබගේ ජීවිතේ බාධකේ ස්වාමීන් වහන්සේ අයින් කරා. The stumbling block in your way, ඔබ God is කල්පනා going to කරලා remove. බැලුවොත් ඔබට දෙක තේරෙනවා ඇති. If you remember that, God, you can ඒ understand what God යාත්‍රා is කරන saying. කාලේ ඔබ යාත්‍රා කරලා ඉවර වෙද්දී ඔබට ඒ දේ ඔබගේ ජීවිතේ වෙලා තියෙනවා. The prayer which you started until you finish it, ස්වාමීන් you වහන්සේ have received කිව්වා answer. ඔබට මම උපකාර කරනවා කියලා. God said that I'm going to help you. දකින්නවා යෙරිකෝ පවුර කඩාගෙන වැටුණා. We can see the wall of Jericho fell මිනිස්සු down. දවස් 7ක් ඒ පවුර වටේ ගමන් කරා. The people they walked around the wall of හතර දවසේ Jericho 7 days. හොරණෑ පිපිමින් ගෝසා The කරා. 7th day they worshipped him. ඒ යෙරිකෝ පවුර කඩාගෙන වැටුණා. The wall of Jericho just fell down. ස්වාමීන් වහන්සේට කීකෝරු වීම තුල In being ඔබගේ obedient to God, ජීවිතයේ තියෙන බාධකය all the walls of Jericho, දැන් කඩාගෙන වැටෙන්න the යනවා. stumbling blocks of your life will be fall down. It is going to fall මේ away. වෙලාවේ ස්වාමීන් වහන්සේට බාර දෙන්න. Just give your life to Jesus. අනාව දෙන්න බැරිව බව කරන ඔබගේ ජීවිතය අනාථ කරපු ස්වාමි පුරුෂයෝ ඇති භාර්යාවරු ඇති. You may have so many people who are destroyed ඔබගේ your අම්මලා ඔබගේ life. ජීවිතය ඔබගේ තාත්තලා ඔබගේ ජීවිතය විනාශ කරලා ඇති. There may be fathers and mothers who have destroyed, ruined your ඔබගේ life. පවුල් කඩලා ඇති යම් යම් අය විසින්. There are so many people who have ruined your family life. කමාව දෙන්න මේ වෙලාවේ. Just forgive them. ඔබ කමාව දෙන්න මේ වෙලාවේ. Forgive them. ස්වාමීන් වහන්සේ කැමති ඔබට ආශිර්වාද. God wants to bless you. ආශිර්වාද කරන්න. He wants to bless you. ජේසුට කියන්න. Speak with ආදර Jesus. ජේසුනේ. With loving මට මේ Jesus. වෙලාවේ උපකාර කරන්න. Lord, help me this morning. මගේ ජීවිතය විනාශ කරපු අය. Lord, those people who have destroyed මගේ my life. ජීවිතය අගාධයට දාපු අය. Those people who have been fathers ස්වාමීනි destroyed මම me. වෛර කරන මිනිස්සු ඉන්නවා. Lord, I hate so many මම ඒ people. අය මේ වෙලාවේ ඔබ වහන්සේගේ පාමුලට. Lord, I bring them before you. ස්වාමීනි කමාව දෙන්න. Lord, forgive me. සමාව දෙන්න. Lord, forgive me. ජේසුනේ මටද අනුකම්පා කරන්න. Jesus, have mercy on සමාව me. දෙන්න. Jesus, Lord, have mercy on me. උන්වහන්සේ ඔබගේ ජීවිතේ මහත්ය කරන්න. God is going to do mighty things in my මහත්ය life. කරන්න යනවා. ඔබට ප්‍රීතියක් දැනෙනවද මේ වෙලාවේ? Do you feel, ප්‍රීතියක් දැනෙනවද මේ වෙලාවේ? do you rejoice in the ස්වාමීන් presence of වහන්සේ God? කරා. Do you feel that God has set you free? Lord, you set me free. Hallelujah. 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 ස්වාමීනි. Hallelujah. Thank you, සිත Jesus. හැරීම එනතුරා ඔබ බලා සිටියා. ස්වාමීනි. ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නවා පුතේ. උන්වහන්සේ කැමති 100ක් සිත හැරෙන්නේ නැති ධර්මිෂ්ඨ මිනිස්සුන්ට වැඩිය එක සිතක් හැරෙන්නා වූ අධර්මිෂ්ඨ මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේ කැමති. හalleluya. මේ වෙලාවේ ඔබ ඒ මිනිස්සයා වෙන්න
ඔබගේ අධර්මිෂ්ඨකම පාවෙලා යන්න. උන්වහන්සේට පුළුවන් ඔබගේ ඕන හැම පාපයකට කමාව දෙන්න. Amen. ස්වාමීන් වහන්සේ දෙක් කරා. ස්වාමීන් වහන්සේ පාපයට කමාව දෙද්දී Oh, hallelujah. ස්වාමීන් වහන්සේට විරුද්ධව මිනිස්සු නැගී සිටියා. නමුත් ස්වාමීන් වහන්සේ මේ පොළොවට ආවේ පෞකාරයට කමාව දීලා, පෞකාරයව ගලවන්න මිසක් පෞකාරයව විනාශ කරලා ආත්මයක් පාසා දඩුවම් කරන්න නෙවෙයි උන්වහන්සේ ආවේ. මේ ආත්මෙදිම උන්වහන්සේ ඔබට කමාව දීලා, සමාව දීලා ධර්මිෂ්ඨ රාජ්‍යයකට ගෙනියන්නයි. හාලෙලූයා. ස්වාමීනි ඔබට ස්තුති කරනවා මගේ තාත්තේ. හාලෙලූයා. සිත හැරීම එනතුරා ඔබ බලා සිටියා. හාලෙලූයා. ස්වාමීනි ජේසුනේ ඔබට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. හාලෙලූයා. ස්වාමීනි මහිමය වේවා ජේසුනේ.
ඔබේ ඉස්සරහට මම ඔබට ආශා කරන්න යනවා. ඔබගේ ජීවිතේ වෛරය ක්‍රෝධය තිබිලා ඔබගේ සිත හැරුණා කියලා දැනෙනවා නම් මම අද දවසේ මේ වචනේ ආලා වෙනස් වුණා කියලා දැනෙනවා නම් මේ මේසෝනේ ඉස්සරහට ඉඳගෙන දෙවියන් වහන්සේ ඔබට දෙන්න ඔබ ආශිර්වාදයක්. ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ අද දවසේ ආශිර්වාද වෙන්න ඉස්සරහට පොළොවට ඉන්න මේ ආකාරයට. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබට පුළුවන්කම අද දවස් දෙවියන් වහන්සේ දුන්නා. ඔබ නිසා ස්වර්ගයේ ගොඩක් අය සන්තෝෂ වෙන්න යනවා. මේ පොළොවේ ඉන්න දිගට හාලෙලූයා. ඔරාමාෂි කරවලවලවල ස්වාමීනි. ඕ ජේසුනේ. ඕ නාට්‍ය වහන්සේ සුදි කරන ඔබගේ දෙවියන් වහන්සේ හාලෙලූයා. හාලෙලූයා ජේසුනේ. හාලෙලූයා. හාලෙලූයා ස්වාමීනි. මේ සෝලින් ඉස්සරහට වෙන්න ඔබගේ ජීවිතේ වෙනස් වුණා. අද මගේ ජීවිතේ වෙනස් කරගන්න යනවා. අද මගේ ජීවිතේ මම ආශිර්වාදයක් ලබන්න යනවා ස්වාමීනි. හාලෙලූයා. හාලෙලූයා. අද අවශ්‍ය ස්වාමීන් වහන්සේ ඔබට අවස්ථාව දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ තුල ඔබගේ සිත හදා ගන්න. හාලෙලූයා. ඔබට ස්වාමීන් වහන්සේ කතා කරා නම් අද අවශ්‍ය ආශිර්වාද ඔබ ලබන්න කැමති නම් හාලෙලූයා. ජේසුනේ. තව මෙහාට යන්න පුතේ. මෙහාට යන්න. හාලෙලූයා. Hallelujah, Swami, hallelujah, hallelujah, Jesus. Hallelujah, දෙවියනේ. ඔබට තව මේ ගීතය ඉවෙනකම් අවස්ථාවක් තියෙනවා. ඔබට පුළුවන් ස්වාමීන් වහන්සේ තුළ ඔබගේ ජීවිතය ඕ ස්වාමීනි මගේ වෛරයක් තිබ්බා. මාව ජීවිතේ විනාශ කරපු අය, මගේ ජීවිතේ එපා කරපු අය තුළ මට වෛරයක් තිබ්බා ස්වාමීනි. අද අවසේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මම වෙනස් කරගත්තා. වෙනස් කරගත්තා. Hallelujah. Hallelujah. රිවා ශිකර බල. Hallelujah. ස්වාමීනි ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. ඔබට ගෞරව කරනවා මගේ දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා තාත්තේ. මහිමය වේවා ජේසුනේ. ස්වාමීනි මේ දරුවන්ට ආශිර්වාදය. ස්වාමීනි මේ දරුවන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේ. ස්වාමීනි යම් ආශිර්වාදයක් නැවතිලා තිබ්බද? ඔබ වහන්සේ මේ වෙලාවේ ආශිර්වාද කරන්න. මේ දරුවන්ගේ සිත වෙනස් වීම තුළ ආශිර්වාද කරන්න. සමාව දීම තුළ ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ නාමයෙන් සිත හැරීම. ස්වාමීනි පියාණනි මා සරණයි. හalleluya. ස්වාමීනි දෙවියන් වහන්සේ
දක්වමන හාලෙලූයා තමන්ගේ තැන් වලට යන්න ස්වාමීන් වහන්සේට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ දුන්නා වූ කරුණාව නිසා හාලෙලූයා උතුණන් සැරසිලා කින දෙවියන් වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා හාලෙලූයා యేసుනේ අපට මහිමය වේවා තාත්තේ වහන්සේට ගෞරව කරනවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දවසේ දුන්නා මේ පුදුම කරුණාව මේ පුදුම ප්‍රේමයෙන් නිසා වහන්සේට ස්තුති කරනවා యేసుනේ දවසේ වචනේ කතා කරන්න ඔබ වහන්සේ මටද ශක්තිය දුන්න දෙවියන් වහන්සේ නිසා සභාවටද ස්වාමීන් වගේ අන්තර්ජාලය වගේ සම්බන්ධයකට හැම දරුවෙකුටම ආශිර්වාද කරන දෙවියන් වහන්සේ නිසා වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි පැමිණව හැම කෙනෙක්ම විශ්වාසින් නැව ඔබ වහන්සේ ආශිර්වාද කරන කියලා ආශිර්වාද නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමේන් පියාණන් වහන්සේ කරුණාව පුත්‍ර යේසුස් වහන්සේගේ ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම මඟ පෙන්වීම ඔබ සියල්ලන් සමග වතු සදාටම සමගද පවතින සීක්වා ආමේන් යන්න සාමේ ප්‍රීතිය සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න ජේසු ඔබට ගොඩක් ආදරය කරනවා ජේසු පිටට